සියලු දෙනාටම සුබ නවවසරක් කියලා නැවත ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම දන්නවා උවින්දු විජේවීර කිව්වම විජේවීර කියන නම මේ ලංකාවේ දේශපාලන භාවිතාවක් තියෙන දේශපාලන ඉතිහාසයක් තියෙන නමක්. හැබැයි උවින්දු කියන තනි නම ගත්තොත් උවින්දු කියන්නේ රුසියාවේ ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක් පමණයි. නමුත් මේ විජේවීර කියන නමට මේ ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසය ඇතුලේ ලොකු බරක් තියෙනවා. ඉතින් මේ කියන කාරණා සියල්ලත් එක්ක අපි හැමෝම දන්නවා මේ මොහොතේ ලංකාවේ ලොකු සමාජ දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ මේ ලංකාවේ තියෙන සමාජ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් බවටත් පත් වෙලා අපි හැමෝටම ඉතා තදින්ම දැනෙනවා. එතකොට එහෙම ඉතා තදින්ම දැනෙන මේ සමාජ දේශපාලන අර්බුදයක කොටස්කරු වෙලා ඒ අර්බුදය ඇතුලේ අරගලයක් බවට පත් වෙලා අපේ ජීවන අරගලයක ගැට ගැහිලා අපි යන ගමනක තමයි මේ ඉන්නේ. ඉතින් එහෙම යන ගමනක අපි දෙවන පරපුර හැටියට ඔබ ආමන්ත්‍රණය කරද්දී අපි මුලින්ම කතා කරගමු දෙවන පරපුර කියන්නේ මොකද්ද? දෙවන පරපුර මොන වගේ සමාජ දේශපාලන ගමනක් යන්නද උත්සාහ කරන්නේ? එතනින් ගියාම මේ දෙවන පරපුරේ සමාජ දේශපාලන දර්ශනය මොකද්ද? ඒ වගේම මේ ලංකාවේ වර්තමානයේ තියෙන සමාජ දේශපාලන අර්බුදය මොකද්ද? ඒකට අපිට ගේන්න පුළුවන් විසඳුම් මොනවද කියන කාරණා අපි කෙටියෙන් සාකච්ඡා කරගමු. ඒ ඇතුළත මම හිතනවා ඔබට දැනුමක් ගන්න පුළුවන් වේවි අපි කවුද අපි මොකද්ද කරන්න කියන කාරණය. මම මුලින්ම පැහැදිලි කරන්නම් දෙවන පරපුර කියන සංවිධානයේ බිහි වෙන්නේ කිසිම දේශපාලන පක්ෂයක කොටසක් හැටියට නෙවෙයි. මේ දෙවන පරපුර බිහි වෙන්නේ කිසිම දේශපාලන පක්ෂ දෙකක එකතුවක් හැටියටත් නෙවෙයි. එහෙම නැත්නම් මේ දේශපාලන පක්ෂ සන්දානගත වෙනවනේ. එහෙම සන්දානගත වෙලා අලුතෙන් ව්‍යාපාර නිර්මාණය කරනවනේ. එතකොට මේ දෙවන පරපුර කියන සංවිධාන නිර්මාණය වෙන්නේ මේ කිසිම දේශපාලන පක්ෂයකට ගැට ගැහිච්ච නැති, සන්දානගත වෙච්ච නැති, පරිවාස වෙච්ච නැති අලුත්ම නැවුම්ම බිමක අලුතෙන් මල පර දරන්න වෙර දරන අලුත් සංවිධානයක් විදියට. එතකොට මේ දෙවන පරපුර අපි බලාපොරොත්තු තියෙන්නේ මේ රටේ අලුත් ව්‍යාපාරයක් හැටියට මේ කිසිම දේශපාලන පක්ෂයකට හෝ කිසිම දේශපාලන ධාරාවකට ගැට ගැහෙන්නේ නැතුව අලුතින් මේ බිමේ අලුත් දේශපාලන ධාරාවක් නිර්මාණය කරන්න. එතකොට මේ දෙවන පරපුර කියන සංවිධානයට දේශපාලන මතවාදයක්, දේශපාලන ගමනක් අවශ්‍යයි. එතනදී අපි හිතනවා මේ මොහොතේ මේ රටේ විවිධ දේශපාලන කණ්ඩායම් තිබෙනවා. විවිධ දේශපාලන ධාරාවුනුත් තිබෙනවා. එතකොට මේ දේශපාලන ධාරාවන් මේ දේශපාලන පක්ෂ ගත්තම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අවුරුදු 73ක් තිස්සේ 1948 අපි නිදහස ගන්නවා. 1948 අපි නිදහස අරගෙන මේ ආපු අවුරුදු 73ක නිදහස් කාලය ඇතුලේ අපේ රට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකුත් අඩු වැඩි වශයෙන් මේ ප්‍රධාන පක්ෂ 3-4ම සන්දාන සභාග පරිවාසය ඇතුලේ මේ රට පාලනය කරලා තියෙනවා. එතකොට අපි හිතනවා දැන් අවුරුදු 73ක් තිස්සේ මේ රට පාලනය කරපු මේ දේශපාලන ප්‍රවාහයන්ට මේ රට හරි ගමනට ගේන්න බැරි වුණා. හරි මගට ගන්න බැරි වුණා. රට දියුණු කරන්න බැරි වුණා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න කාලෙත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. මගේ ගුරුවරයා මට කිව්වා ඒ ගුරුවරයා ඉගෙන ගන්න කාලෙත් ඔහු ඉගෙන ගත්තෙත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. මම ඉන්දියාව යනවා උපාධිය කරන්න පළවෙනි. ඒ යනකොටත් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. මම ආචාර්ය උපාධිය කරන්න රුසියාව යනවා. ඒ ගිහිල්ලා මේ එනකොටත් තාම මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. අවුරුදු 73ක් තිස්සේ මේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්. මේ අපේ ඉන්න අම්මා තාත්තලාට, මේ අපේ ඉන්න තරුණයන්ට මේ ආර්ථික බර, මේ දේශපාලන අර්බුදය දැන් දැනෙනවා. ඉතින් අපි හිතනවා මේ කිසිම දේශපාලන පක්ෂයකට මේ රට දියුණු කරන්න සැබෑ උවමනාවක් තිබුණේ නැහැ. බඩගෝස්තරවාදී දේශපාලනයක තමයි අපි මේ අවුරුදු 73ක් තිස්සේ ආවේ. ඉතින් මේ බඩගෝස්තරවාදී දේශපාලනට අපි තිත තියන්න අවශ්‍යයි. මේ බඩගෝස්තරවාදී දේශපාලනට අපි තිත තියන්නේ නැතුව අපිට බෑ මේ තියෙන සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගන්න. ඉතින් අපි එහෙම හිතන තැනකදී මේ කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවෙච්ච කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවෙච්ච අලුත් ව්‍යාපාරයක් බිහි කරන්න තීරණය කරා. අපිට උපතින් උරුම වෙච්ච දේශපාලන පක්ෂ ඇති. තාත්තලාගෙන් ආපු දේශපාලන පක්ෂ ව්‍යාපාර ඇති. අපි ඔබ ඡන්දෙ දුන්න දේශපාලන ව්‍යාපාර ඇති. ඔබ වැඩ කරපු දේශපාලන ව්‍යාපාර ඇති. ඔබ පත් කරපු පාලකයෝ ඇති. ඔබ ඡන්දෙ දුන්න දේශපාලකයෝ දේශපාලන පක්ෂ තියෙන පුළුවන්. හැබැයි දැන් ඒ සියල්ලටම මේ රට ගොඩ දාන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ රටේ මේ බිමේ අලුත් ව්‍යාපාරයක් හැදෙන්න ඕනේ. මේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවු නමුත් මේ හැම දේශපාලන පක්ෂයකම ඉන්න පුළුවන්. හැම දේශපාලන පක්ෂයකම ඉන්නවා ඡන්දදායකයෙක් මේ රට ගැන වඩාත් යහපත් වූ බලාපොරොත්තු ඇතිව මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා හිතන අවංක මිනිස්සු මේ හැම තැනම ඉන්නවා. එහෙනම් අපි දැන් දේශපාලන ව්‍යාපාරයක් හදන්න ඕනේ පාට පක්ෂ වලට බෙදුන්නේ නැති. අපිට අවශ්‍යයි මේ රටට පාට පක්ෂ වලට බෙදෙන්නේ නැති අලුත් ව්‍යාපාරයක්. දෙවන පරපුර ඉටු කරන්නේ අන්න ඒ යුගයේ වගකීම. අපිට අවශ්‍යයි නිල් කොළ රතු දම් කහ කියන පාට පක්ෂ වලට බෙදිච්ච නැති අලුත් සමාජ ව්‍යාපාරයක්. ඉතිහාසයේ අපිට කොහේ හරි තැනක පක්ෂයක් පාටක් තියෙන්නේ නැති. හැබැයි අපි ඒ ගමනේ අපි වරද්ද ගත්තෙන් බොහොමයි.
දෙකයි අපි කියන්නේ අපි අලුත් ව්‍යාපාරයක් හදලා තිනවා කිසිම දේශපාලන පක්ෂයකට ගැට ගැහිච්ච නැති ව්‍යාපාරයකට සම්බන්ධ නැති මේ බිමේ අලුත් ව්‍යාපාරයක් මේ රටේ මේ රට මේ ජාතිය ගොඩනගලා මේ තියෙන ආර්ථික සමාජ දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩ ගන්න. ඉතින් දෙවන පරපුර කියන්නේ අන්න ඒ ආමන්ත්‍රණයට නිර්මාණය කරන ලද සමාජ දේශපාලන ව්‍යාපාරයක්. එතකොට අපි මෙහෙම සමාජ දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරද්දී අපිට දේශපාලන පදනමක් තියෙන්න ඕනේ. අපිට දැක්මක් තියෙන්න ඕනේ. දැන් මේ උවින්දු කියන චරිතය මම කිව්වා ආචාර්ය උපාධියක් හදාරන තරුණයෙක් විජේවීර කියන නමට ලොකු බරක් තියෙනවා. එතකොට මේ විජේවීර නම හෝ උවින්දු කියන නම අපි මේ කාරණා සියල්ල ගත්තම හෙට මේ රටේ පාලන බලය උවින්දු විජේවීර ගත්තට මේ රට හැදෙන්නේ නැහැ. අපිට හෙට ඕනේ මේ රටට උවින්දු විජේවීරගේ චින්තනයක් නෙවෙයි. මම ඒක මුලින්ම කියනවා. මේ අපි එන්නේ උවින්දු විජේවීරගේ චින්තනයක් මේ රටේ පැල කරන්න නෙවෙයි. අපි 73ක් තිස්සේ DS මහත්තයාගේ ඉඳන් මේ දක්වා විවිධ දේශපාලන චින්තන විවිධ පුද්ගලයෝ විවිධ කණ්ඩායම් විවිධ පක්ෂ පස්සේ ගියා. මේ රට ගොඩ නැගුන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ජාතික චින්තනයක්. ජාතික දැක්මක්. මේ රට අවශ්‍ය වෙනවා ජාතික චින්තනයක් ජාතික දැක්මක්. ඒ ජාතික චින්තනය ජාතික දැක්ම ඇතුලේ අවුරුදු 50ක්වත් මේ රට ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙල හදන්න ඕනේ. එහෙම ජාතික චින්තනයක් නැති තැනක තමයි ගොවියා කුඹුර කොටලා හෙට වපුරන්න කියලා හිතාගෙන නිදාගෙන උදේ නැගිටිද්දි රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට එක රැං මාරු කරලා තියෙන්නේ. දැන් ලොකු ආහාර අර්බුදයක් අපිට තියෙනවා. මේක පටන් ගන්න කොහෙන්ද? චින්තනයක් දැක්මක් නැතිකම. ඒකයි මම කිව්වේ හෙට උවින්දු විජේවීර චින්තනයක් අරගෙන මේ රටේ පාර්ලිමේන්තුවට ගියාට මේ රට හදන්න බැහැ. මේ රට අවශ්‍යයි ජාතික චින්තනයක්, ජාතික දැක්මක්. මම කලින් කිව්වා ලංකාව නිදහස ගන්න 1948. අපි නිදහස ගන්න අවුරුද්දකට කලින් ඉන්දියාව නිදහස ගන්නවා. ඉන්දියාව නිදහස ගන්න 1947 අගෝස්තු මාසේ පමණ වෙනකොට ඒ නිදහස අරගෙන ඉන්දියාව හදනවා තමන්ගේ රටට ජාතික සැලැස්මක්, ජාතික චින්තනයක්. එතකොට එහෙම ජාතික චින්තනයක වුන් අවුරුදු 50 60ක් ගමන් කරනවා. එතකොට අපි දන්නවා ඉන්දියාව කියන්නේ රාජ්‍ය භාෂා 23ක් තියෙනවා. සමාන 21ක්. රාජ්‍ය භාෂා 21ක් තියෙනවා. ප්‍රාන්ත 26ක් තියෙනවා. හැම කිලෝමීටර් 200කට පමණ සංස්කෘතිය භාෂාව වෙනස් වෙන මහා විශාල භූමියක්. රාජ්‍ය භාෂා 21ක් තියෙන රට එක්සේසත් කළා ශක්තිමත්ව ජාතියක් වශයෙන් නැගී හිටිනවා. ඇයි? ජාතික චින්තනයක්, ජාතික දැක්මක් ඒ රට දුන්නේ හින්දා. හැම හින්දු භක්තිකයෙක්ම හැම ඉන්දියානුවෙක්ම කියන්නේ ස්වදේශ ස්වරාජ්. මගේ දේශය, මගේ රාජ්‍ය කියන එක තමයි හින්දි භාෂාවෙන් කියන්නේ. එතකොට එහෙම ශක්තිමත් වෙච්ච රාජ්‍යයක් තමයි අර අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික අත්පත් කර ගන්නේ. රාජ්‍ය ශක්තිමත් ජාතික චින්තනයක ඇවිල්ලා තිනවා. එහෙම ශක්තිමත් ජාතියක් තමයි අපේ නැගෙනහිර වරාය දෙන්න ගන්න බැරි වෙනකොට බටහිර වරාය කොළඹ අත්පත් කර ගන්නේ. අපි අද මේ රෑ 8ට 9ට ටීවී එක ඉස්සරහින් ඉඳගත්තොත් අපේ අම්මලා තාත්තලා අපේ අම්මලා අක්කලා මේ බලන නාට්‍ය වලින් 150කට වැඩිය තියෙනවා ඉන්දියානු නාට්‍ය. ඉරිදට අපි ටීවී එක දැම්මත් ඉන්දියානු සිනමා පට 3-4ක් අපිට බලන්න පුළුවන්. ශක්තිමත් චින්තනයක් ඇතුළේ ශක්තිමත් වෙච්ච රාජ්‍යයක් තමන්ගේ සංස්කෘතිය අපි වගේ පුංචි රටවල් වලට පතුරලා තිනා. මේ කියන්නේ සිනමා පට බලන්න එපයි කියන කාරණාව නෙවෙයි. ජාතික චින්තනයක් ඇතුළේ රටවල් කොහොමද නැගී හිටින්න කියන කාරණාව පැහැදිලි කරන්න. අවුරුදු 50ක ජාතික චින්තනයක් ඇතුළේ ආපු ඉන්දියාවේ නේරුලාවත්, ගාන්ධිලාවත්, මෝදිලාවත් ඉන්දියානු ඉතාලි ජාතික කාන්තාවක් වෙච්ච සෝනියා ගාන්ධි රටේ ඉහළම පුටුව ඉඳගත්තත් පුටුවේ ඒ රටේ ජාතික චින්තනය වෙනස් වුණේ නැහැ. එහෙම ආපු ගමනක තමයි ඔවුන් ශක්තිමත්ව නැගී සිටලා න්‍යෂ්ටික බලය, තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය මේ සියල්ලම අත්පත් කරගන්න. හැබැයි අපි ජාතික චින්තනයක් අපිට හදාගන්න බැරුණා. ජාතික දැක්මක් අපිට හදාගන්න බැරුණා. මම පුංචි උදාහරණයක් ගන්නම් අපි කොහෙද වරද්දාගත්තේ කියන කාරණාව ඔබට පැහැදිලි කරන්න. මේ රට අවුරුදු 500කට වැඩි කාලයක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණා. එහෙම යටත් වෙලා තිබ්බ කාලෙක අපේ කන්ද උඩ රට ප්‍රමුඛ කරගෙන සහ සමස්ත ලංකාව ප්‍රමුඛ කරගෙන මහා කැරලි දෙකක් ඇති වෙනවා. එතකොට මේ කැරලි දෙකට නායකත්වය දෙනවා කැප්පිටිපොල්ල, බූටෑවේ රටේරාල්ලා. කැප්පිටිපොල්ල කියන්නේ මේ ඔහුගේ භූමිය. මාතලේ දිස්ත්‍රික්කයේ ඔහුගේ භූමිය. මේ භූමියෙන් තමයි කැප්පිටිපොළ බිහි වෙන්නේ. එතකොට ඒ වගේම පුරන්නප්පුල, ගොංගොල්ලේ ගොඩබණ්ඩලා, කුඩාපොළ හාමුදුරුව අරගල කරද්දී ටොරින්ටන්ලා, මැකෝලිලා මේක ලෙයින් යකඩින් මර්ධනය කරලා ඌව වෙල්ලස්ස ගිනි තියනවා. එහෙම ගිනි තියලා මේක මර්ධනය කළා, මේ රට පාලනය කරලා අවුරුදු 500කට පස්සේ නිදහස දීලා යනකොට අපි හදනවා නිදහස සමරන්න මොකද්ද? චතුරස්‍රයක් කොළඹ මගුල් මඩුවේ හැඩයට ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා අපි හදන නිදහස් චතුරස්‍රය නම් කරන්නේ කාගේ නමින්ද? ටොරින්ටන්ගේ නමින්. මේ ඌව වෙල්ලස්ස ගිනි තිබ්බ මිනිහාගේ නමින් තමයි මේ රටේ නිදහස් චතුරස්‍රය නම් කරන්නේ. එහෙව් ජාතියක ඉරනම තමයි මේ අද අපි භුක්ති විඳින්නේ. කල්පනා කරලා බලන්න ඔබ
මේ රටේ මේ කැප්පෙටි පොල්ල කුඩා පොළ හාමුදුරුවෝ වීරපුරන් අපුලා ලේ හැලුවේ මේ රටේ නිදහස් වෙනුවෙන්. ඒ මිනිස්සු වෙනුවෙන් අපිට බැරි වෙනවා මේ රටේ නිදහස් චතුරාශ්‍රය නම් කරගන්න. එතකොට එහෙව් චින්තනයක් එක්ක හැදිච්ච එහෙව් ජාතිය ගිරනම තමයි අද මේ අපිට අත්විඳින්නලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ රට්ට ඕනේ තව උවිඳු විජේවීරගේ චින්තනයක් නෙවෙයි. මේ රට්ට ඕනේ ජාතික දැක්මක්, ජාතික වැඩපිළිවෙලක්, ජාතික ගමනක්. අපි හිතනවා දෙවන පරපුර හැටියට අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන ජාතික චින්තනය, ජාතික දැක්ම, ජාතික ගමන් මඟ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මේ ජාතික චින්තනය, ජාතික දැක්ම, ජාතික ගමන් මඟට එකතු වෙන්න කියන කාරණාවත් එක්ක. එතකොට මේ ජාතික චින්තනය, ජාතික දැක්ම හදද්දී බොහෝ දෙනෙක් අහනවා මේක වමේ කොනට යනවද, දකුණේ කොනට යනවද? අපි හැමෝම දන්න සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලනය ඇතුලේ තියෙන්නේ එක්ක වාමාංශික, එක්ක දක්ෂිණාංශික. මේ දෙකෙන් එකට එහා ලෝකයක් අපේ මිනිස්සු දකින්නේ නැහැ. 1945 වෙද්දී ලෝකෙම යුද්ධ කරනවා පිල් දෙකකට බෙදිලා. ජර්මනිය හිට්ලර් ප්‍රමුඛ සතුරු පාර්ශවයත් අනිත් සියලුම රාජ්‍යයන් මිතුරු පාර්ශවයත් වශයෙන් ලෝක යුද්ධයක් කළා. 1945 වෙද්දී ලෝක යුද්ධය අවසන් වෙනවා. ඊට කලින් වෙනවා කාර්මික විප්ලවයක්. කාර්මික විප්ලවයේදී ඇති වෙනවා කම්කරු පන්තියක්. මෙන්න මේ කාරණා සියල්ලත් එක්ක ලෝක බිහි වෙනවා සමාජවාදී බල කඳවුර. එහෙම නැත්නම් කමියුනිස්ට් වාදයේ දක්වා ගමන් කරන සමාජවාදී බල කඳුරක්. සෝවියට් දේශය නැගෙනහිර යුරෝපය ප්‍රමුඛ කරගත්ත චීනයත් එක්ක ඇඳිච්ච සමාජවාදී බල කඳුරක් මේ ලෝකෙ බිහි වෙනවා. මේ ලෝකෙ මිනිස්සු 1945 ඉඳන් 1960 විතර වෙනකොට හිතනවා මේ ලෝකෙ තියෙන සියලුම සමාජ දේශපාලන ප්‍රශ්න වලට විසඳුම තියෙන්නේ මේ සමාජවාදී ඇතුලේ විතරයි කියලා. එහෙම වුන් ගමනක් එනවා. ඒ ගමන එනකොටම මේ දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරපු අර සමාජවාදීම පිළිත් එක්ක හිටපු මිත්‍ර පාර්ශවයේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් ලිබරල් චින්තනයත් එක්ක ගැට ගැහිච්ච ආර්ථිකයකට යනවා. ඔවුන් හිතනවා මේ මිනිසුන්ගේ තියෙන මූලික අවශ්‍යතා සන්තුෂ්ත කළා මිනිසුන්ට සතුටෙන් ඉන්න පුළුවන් මේ ලිබරල් චින්තනය ඇතුලේ විතරයි කියලා. ඒ ලිබරල් චින්තනය අපි බොහෝ විට හඳුන්වනවා මේ ධනවාදී සමාජය කියලා. ඔය ධනවාදී සමාජයත් මේ සමාජවාදී සමාජයත් අවුරුදු 80කට එහා දැන් මේ ලෝකේ ඇවිල්ලා තියෙනවා. 1990 විතර දශකය වෙනකොට මේ සමාජවාදී බල කඳුර බිඳ වැටෙනවා. ඊට අපි පොඩ්ඩක් එහාට ගියොත් ලෝකේ රටවල් දිහා අපි හොඳට බැලුවොත් සමාජවාදය යටතේ සෝවියට් දේශය දියුණු වෙනවා. චීනය අද සමාජවාදී නැති වුණත් කමියුනිස්ට් පාලනයක් යටතේ දියුණු වෙලා තියෙනවා. ඒතකොට ඇමරිකාව, එංගලන්ත, ප්‍රංශය වගේ රටවල් දියුණු වෙලා තියෙනවා. ලෝකෙට හොඳ වෙන්න පුළුවන්, ලෝකෙට නරක වෙන්න පුළුවන් මේ දේශපාලන ධාරා දෙක ඇතුළේම රටවල් Tamanට දියුණුවක් අත්පත් කරගෙන තියෙනවා අභ්‍යන්තර වශයෙන්. හැබැයි අපි 48 නිදහස අරගෙන මේ ආපු ගමන ඇතුලේ අපිට සමාජවාදයක් විදිහට හම්බුනේත් නැහැ. අපි ධනවාදයක් වින්දද? අපි ඒකත් වින්දෙත් නැහැ. අපි සමාජවාදයෙන් දියුණුුනේත් නැහැ, ධනවාදයෙන් දියුණුුනේත් නැහැ. මේ රටේ අවුරුදු 73ක් තිබ්බේ මේ බඩගෝස්තරවාදී දේශපාලනය තමයි තිබ්බේ. ඉතින් අපි හිතනවා මේ බඩගෝස්තරවාදී දේශපාලනය තිත තියන්න ඕනේ මේක සමාජවාදී හෝ ලිබරල් ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි කියන කාරණාව. ඒතකොට අපි දැන් 21 වන සියවසේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක වැඩ කරන්නේ. මෙතන ඉන්න බහුතරයක් අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. අන්තර්ජාලය දැන් අතටම ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්න අම්මලා තාත්තලාගේවත් දෙවෙනි පරපුර මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ගමන් කරන්නේ. ඒතකොට තොරතුරු තාක්ෂණ යුගයත් එක්ක අලුත් ලෝකයක් දැන් හැදිලා තිනවා. 21 වන සතවර්ෂය ආරම්භ වෙද්දී මේ ලෝකේ ප්‍රධාන දේශපාලන ධාරාවේ මතවාද සියල්ලම බිඳ වැටිලා අලුත් ලෝකයක අපි අලුත් ගමනක් යමින් ඉන්නේ. ඒකයි අපි කියන්නේ අපිට අවශ්‍යයි දැන් මේ සමාජවාදයේ කොනකට හෝ ලිබරල් ක්‍රමයේ කොනකට යන්නේ නැති මේ රටට ගැලපෙන, රටේ ජාතියට ගැලපෙන, මේ මහ පොළොවට ගැලපෙන වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරගන්න ඕනේ. අන්න ඒක තමයි අපි කතා කරන්නේ ජාතික චින්තනයක්, ජාතික දැක්මක්. අපිට දැන් අවශ්‍යයි මැද මාවතක, ලාංකීය මාවතක අලුත් ගමනක්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මෙන්න මේ ලාංකීය මාවතට, මෙන්න මේ මැද මාවතට ඔබ එකතු වෙන්න. ඒ සමාජවාදයේ කොනෙන් හෝ ධනවාදයේ කොනෙන් නෙවෙයි මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ රටේ මේ මහ පොළොවට, මේ සංස්කෘතියට බද්ධ වෙච්ච අපේම වැඩපිළිවෙලක් අපි මේ සමාජයට ගේන්න ඕන කියන කාරණාව අපි අවධාරණය කරනවා. ඉතින් අපි හිතනවා මේ රට දියුණු කරන්න, මේ රට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය මේ රටේ සංස්කෘතික පදනමට ගැට ගැහෙන්න ඕනේ කියලා. මේ රටේ සංස්කෘතික පදනම තියෙන්නේ මේක අපි හරි සීරු මාරුවට තේරුම් ගන්න ඕන කාරණාවක්. හැම රටකටම තියෙනවා සමාජ දේශපාලන ඉතිහාසයක්. අපි හැමෝන්ටම තියෙනවා සමාජ දේශපාලන ගමනක්. අවුරුදු 2500ක ඉතිහාසයක් තිස්සේ මේ රට පෝෂණය වෙමින් ආවේ සිංහල සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ. අපි එතකොට මේ සංස්කෘතික පදනම තේරුම් ගන්න ඕනේ. අපි එංගලන්තයට ගියොත් ඕන්ට තියෙනවා ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි ධර්මයත් එක්ක ගැට ගැහිච්ච සංස්කෘතික පදනමක්. අපි ඒක පිළිගන්න ඕනේ. අපි අරාබියට ගියොත් අරාබි භාෂාව, අරාබි සංස්කෘතියත් එක්ක
ගැට ගැහිච්ච ඉස්ලාම් දහමත් එක්ක ගැට ගැහිච්ච සංස්කෘතික පදනමක් ඕන්ට තියෙනවා. අපි ඒක පිළිගන්නවා. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලංකාවේ සංස්කෘතික පදනම අවුරුදු 2500ක් එහාට ගියපු මේ සංස්කෘතිය රැකගෙන ආවේ මේ සිංහල බෞද්ධකම ඇතුලේ. හැබැයි අපි ඒකෙන් කියන්නේ මේ රටේ අනිත් ආගම කියන්නේ ඉන්න එපා කියන කාරණය. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපේ පදනම ෆවුන්ඩේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. ජාතික චින්තනයක ජාතික දැක්මක මහා ගයක් හදනවා නම් මේ සීළු ජාතින් එකතු කරගෙන ඒකේ පදනම වෙන්න ඕනේ මේ සිංහල සංස්කෘතිය සහ මේ බෞද්ධ සංස්කෘතිය කියන කාරණාව අපි අවධාරණය කරනවා. අපි ඒක පිළිගන්නේ. එහෙම චින්තනයක් ඇතුලේ එහෙම ධාරාවක් ඇතුලේ තමයි අපිට පුළුවන් වෙන්නේ අලුත් මාවතක අලුත් ගමනක ජාතික චින්තන වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට පුළුවන් වෙන්නේ දෙවන පරපුරේ දේශපාලන ගමන මතවාදයේ කොහෙද අපි මේ ගෙනියන්නේ කියන රට කොහෙටද අපි ගෙනියන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. ඉතින් මම මූලික වශයෙන් පැහැදිලි කරේ අපේ සමාජ දේශපාලන දර්ශනය මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. එතනින් එහාට ගියාම අපි දන්නවා දැන් මේ රට ලොකු අර්බුදයක තියෙන්නේ. සමාජීය ආර්ථික අර්බුදය අපිට දැන් පටන් අරන් තියෙන්නේ. දේශපාලන සහ චින්තනමය තාම අර්බුදය අපිට තාම දැනෙලා නැහැ. ආර්ථිකය දැනනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නෙ. දැන් හාල් කිලෝ එක වැඩි වෙනකොට ගෑස් ටැංකිය පුපුරනකොට තමයි අපිට මේ ප්‍රශ්න දැනෙන්න පටන් ගන්න. ඉතින් අපි හිතනවා මේ කොරෝනා හින්දා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේ කොරෝනා හින්දා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු 73ක් තිස්සේ අර කලින් කියපු ජාතික චින්තනයක් නැතිකම නිසා අපි ආපු බඩගෝස්තරවාදී දේශපාලනය ඇතුලේ තමයි මේ තියෙන ප්‍රශ්නය අද ඇති කරලා තියෙන්නේ. කොරෝනා කරේ මේක ත්‍රිවුර කරලා අපිට වැඩිපුර දැනෙන්න සලස්සුප එක විතරයි. ණය ගෙවන්න ණය ගන්න රටක් මේක. සම්පත් සියල්ල පිටරට විකුණපු රටක් මේක. මෙහෙන් පල්ලෙහාට වැල්ල වයින් ගියාම හම්බන්තොටින් ගියාම හම්බන්තොට වරායක් හැදුවා. වටින සම්පතක්. ඒක හැදෙන්න ඕනේ. විවාදයක් නැහැ. හැබැයි ඒ වටිනා සම්පත දැන් අපේ නෙවෙයි. හම්බන්තොට වරාය කියන්නේ 99 අවුරුදු දෙකකට බදු දුන්නා කියලා. එතකොට මේ අපේ වැඩිහිටි පරම්පරාවක් නෑ. මේ තරුණ පරම්පරාවක් නෑ. අපිත් නෑ. අපේ දරු පරම්පරාවත් ඉඳියුද මේ අපේ වෙනකොට. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික අපේ නෙවෙයි. ඉතින් අපි හිතනවා මේ සම්පත් විකුණමින් ආර්ථිකය ගොඩ දාන්න යන කලාව එච්චර ගැලපෙන්නේ නැහැ. අපි මේ දැන් මේ ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍යයි. ඉතින් අපි හිතනවා රටට අවශ්‍යයි නිසි ආර්ථික සැලසුම්. නිසි කළමනාකරණයක් එක්ක ගැට ගැහිච්ච ජාතික චින්තනයක ජාතික වැඩපිළිවෙලක් ගැහිච්ච දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි කියන කාරණය අපි දකිනවා. ඉතින් මෙන්න මේ කියන කාරණාත් එක්ක අපි හිතනවා මේ රටේ මේ තියෙන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියන කාරණාව. ඉතින් මේ කියන කාරණාවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේදය වෙනස් කරන්න, මේ සිස්ටම් එක වෙනස් කරන්න අපිට අලුත් දේශපාලන සමාජ ගමනක් අවශ්‍යයි කියන කාරණාව. ඉතින් මේ අලුත් දේශපාලන ගමනක් යන්න නම් පරණ මිනිස්සුත් එක්ක මේ වැඩේ කරන්න බෑ. පරණ සිස්ටම් එකට මේ වැඩේ කරන්නත් බෑ. පරණ පක්ෂයත් එක්ක මේ වැඩේ කරන්නත් බෑ. එහෙනම් අලුත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් මේ රටට අවශ්‍යයි. අපි හිතනවා දෙවන පරපුර හැටියට අපි එන්නේ මේ තියෙන සමාජ දේශපාලන අර්බුදය හමුවේ අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කරලා අපි කිසිම කෙනෙක්ට මඩ ගහන්න හෝ විවේචනය කරන්න නෙවෙයි අපි එන්නේ. අපි එන්නේ අලුත් ව්‍යාපාරයක් අලුත් වැඩක් එක්ක මේ හැම පක්ෂයකටම එකතු වෙලා ඉන්න මිනිස්සු එකතු කරගෙන ඔබ නිල් පක්ෂයට ඡන්දෙ දුන්නා වෙන්න පුළුවන්. ඔබ කොළ පක්ෂයට ඡන්දෙ දුන්නා වෙන්න පුළුවන්. ඔබ රතු පක්ෂයට ඡන්දෙ දුන්නා වෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට අවශ්‍යයි මේ කිසිම පක්ෂයකට ගැට ගැහිච්ච නැති අලුත් සමාජ ව්‍යාපාරයක්. අන්න දෙවන පරපුර ඒ ඉඩස පුරවන්න සූදානම්. අපි ඒකට වැඩ හදලා අවුරුදු ගානාවක් දැන් ඒ මාර්ගයේ මැද මාවතක ලාංකීය මාවතක අපි ඇවිල්ලා තිනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපි එන්නේ කාටවත් වෛර කරන්න නෙවෙයි. අපි එන්නේ මේ රට හදන්න, මේ රට හදන්න අවශ්‍ය සමාජ දේශපාලන ගමනට අපි එක් වෙන්න සූදානම් කියන කාරණාව. ඉතින් මෙන්න මේ කාරණා සියල්ලත් එක්ක අපි දෙවන පරපුර නිර්මාණය කළා ලංකාව පුරා ඇවිදිමින් යන ගමනක තමයි අපි ඉන්නේ. ඒ ගමනේ තමයි අපි ඔබව හමු වෙන්නේ එන්නේ. ඉතින් මම අර කලින්ම අපිට ජාතික චින්තනයක් ජාතික දැක්මක් ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණේ. අපි නැවත පුනා කියන්නේ මේ රටට අවශ්‍ය තව එක් දේශපාලන පක්ෂයක වැඩපිළිවෙලක් නෙවෙයි. එහෙම දේශපාලන පක්ෂවල වැඩපිළිවෙල වලින් අපි අවුරුදු 73ක් තිස්සේ මේ රට ගොඩ දාන්න උත්සාහ කරා අපිට බැරි වුණා. ඒක හරියන වැඩක් නෙවෙයි. රටේ තියෙනවා දෙවන ප්‍රශ්න ගණනාවක්. ජාතික චින්තනයක් ජාතික දැක්මක් ජාතික වැඩපිළිවෙලක් නැතිකම නිසා අපි නිර්මාණය කරගත්ත අර්බුද රාශියක් මේ මහ පොළොවේ තියෙනවා. එහෙම තියෙද්දී ඔබ හොඳට හිතලා බලන්න මම මේ කියන කාරණේ හැම පක්ෂයක්ම එන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න වැඩපිළිවෙලක් අරගෙන. රටේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න වලට විසඳුම් හැටියට තමන්ගේ පක්ෂය දිනවන්න වැඩපිළිවෙලක් ඕන් ඉදිරිපත් කරනවා.
ඒක මහා කපටි කෛරාටික වැඩපිළිවෙලක්. මේ බඩගෝස්තරවාදයේම දිගුවක් පමණයි. ඒකයි අපි කියන්නේ මේ රටට අවශ්‍ය ජාතික ව්‍යාපාරයක්. මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න වලට විසඳුම් හොයලා ඒ ප්‍රශ්න වලට විසඳුම් එක්ක ගැට ගැහිච්ච ව්‍යාපාරයක් ඇතුලේ ඒ ව්‍යාපාරය අපි දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කළා. ඒ ව්‍යාපාරයේ හැදෙන අලුත් මිනිස්සු ටික ජයග්‍රහණය කරොත් අපිට පුළුවන් වෙනවා මේ තියෙන සැබෑ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න. එහෙම නැතුව දේශපාලන පක්ෂවල පාට මාරු කළා සන්දාන හදලා මුක්කු ගහලා හැදෙන ව්‍යාපාර වලින් මේ රට ගොඩනගන්න බෑ. මේ තවත් මේ ආගාදයට යනවා පමණයි. ඒකයි අපි පොදු තැනක මැද තැනක අලුත් වේදිකාවක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා මේ වේදිකාවට එකතු වෙන්න. මේ සියලු දෙනාට මේ වේදිකාවට එකතු වෙන්න පුළුවන්. අපිට එක දෙයයි අවශ්‍ය. ඔබේ පක්ෂ, ඔබේ පාට, ඔබේ නායකයා අපිට වැදගත් නැහැ. රටට අවංකව ආදරය කරන්න, රට වෙනුවෙන් අවංකව කැප වෙන්න. ඒ අවංකත්වයත් එක්ක, ඒ ආදරයත් එක්ක ඔබ එකතු වෙන්න. එතකොට අපිට පුළුවන් මේ රට ගොඩ නගන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් ඔබට සියලු දෙනාටම ආරාධනා කරනවා. මම පුංචි කාරණා ටිකක් කියන්නම්. මේ ජාතික දැක්මක්, ජාතික චින්තනයක් නැතුව අපි ආපු ගමනක අපිට වැරදිච්ච තැනක අපි කොහොමද මේ රට හදන්නේ කියලා. දැන් ගොඩක් දෙනෙක් අහනවා දැන් අපි විවේචන කරනවා විතරයි, අපි දැන් ප්‍රශ්න පෙන්නනවා විතරයි, මේ රට හදන්නේ කොහොමද කියලා. මම පොඩි ප්‍රශ්නයක් ගන්න. දැන් මේ ගම්වලත් ඇති තරුණයෝ ගණනාවක් රැකියා නැතුව නේ මේ අපේ ඉන්න අම්මා තාත්තලා ගෙවල් වල මේ ඉන්න තරුණයෝ ඇති රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණයෝ. ඇයි මේ රටේ රැකියා නැත්තේ? මේ රැකියා නැති ප්‍රශ්නය තමයි මේ රටේ ආර්ථික ප්‍රශ්නයටත් බලපාලා තියෙන්නේ. සමෘද්ධිය දුන්නට, සහන දුන්නට, 5000ක් print කරලා දුන්නට මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න බැහැ. සල්ලි දුන්නට මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න බැහැ. අපි යන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයකට. මේ රටේ භාණ්ඩ නිෂ්පාදනය වෙන්න ඕනේ, සේවාවන් නිෂ්පාදනය වෙන්න ඕනේ. අපි නිෂ්පාදන ආර්ථිකයට ගිහිල්ලා කම්හල් බිහි කළා මේ රට ඩොලර් ගේන්න ඕනේ. එහෙම නැතුව සල්ලි මුද්‍රණය කළා සල්ලි දුන්නට මේ රටේ ආර්ථික ප්‍රශ්නය ගොඩ දාන්න බැහැ. අපිට සේවා ආර්ථිකයට අපි යන්න ඕනේ. සේවා නිෂ්පාදනය වෙන්න ඕනේ. මේ රටෙන් වසරකට දසදහස් ගණන් තරුණයෝ යනවා යුරෝපේ මැද පෙරදිග සහ කොරියාවේ වැඩ කරන්න. ඒ හැම දෙනාම යන්නේ නුපුහුණු ශ්‍රමිකයන් හැටියට. පුහුණු ශ්‍රමිකයන් හැටියට යන්නේ ඉතාම සුළු පිරිසක්. නුපුහුණු ශ්‍රමිකයෙක් ඩොලර් 50ක් ගේනකොට පුහුණු ශ්‍රමිකයාට ඩොලර් 100ක් ගේන්න පුළුවන්. ඇයි අපි මේ පුහුණු ශ්‍රමිකයා හදාගන්නේ නැත්තේ? සංචාරක ශේෂ්ත්‍රය දියුණු වෙනවා. ඇයි අපි සංචාරකයෝ ගෙනලා සේවා ආර්ථිකයක් ඇතුලේ මේ ඩොලර්ස් ටික මේ රටට ගේන්නේ නැත්තේ? සමෘද්ධිය දුන්නට රට දියුණු වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ දැන් මේ දුප්පත් මිනිසුන්ට සහන දෙන්න එපා කියන එක නෙවෙයි. මේ ආර්ථික අර්බුදයක් හදලා තිනවා පාලකයෝ. ඒක ඇතුලේ අපිට මේ තීන ක්‍රමයට ජීවත් වෙන්න වේවි. හැබැයි අපි කියනවා ඒ වලින් රට හදන්න නම් බැහැ. එහෙම බොරු පොරොන් දෙන්න දෙවන පරපුර සූදානම් නැහැ. අපි වැඩ කරන්න ඕනේ, අපේ දාඩිය හලන්න ඕනේ. හැබැයි තරුණයත් වැඩ කරන්න කැමති, තරුණයා දාඩිය හලන්න කැමති, වැඩිහිටියා වැඩ කරන්න කැමති. හැබැයි පාලකයෝ මේ රටේ වැඩබිම් කම්හල් නිර්මාණය කරලා නැහැ. එහෙම තැනක තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ ලෝකෙන් කිකා කාලා ඒ සල්ලි වලින් ණය ගෙවන්න. එතකොට ඒ ණය ගෙවන්න මේ රට උගස් තියෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේ රටේ අපි මේ රටේ අපේ දැන් අපි ගෙදරක් ගමුකෝ. ගෙදර තාත්තා සුරාවටයි සූදුවටයි බැහි වෙලා ගේ උගස් තිබ්බ බැංකුවට. දැන් අපේ තාත්තා සුරාව සූදුවට බැහි වෙලා ගේ උගස් තියලා තියෙන්නේ බැංකුවට. දැන් අම්මයි දරුවෝ ටිකයි පාරට වැටෙන්න යන්නේ. කවුද මේ සුරාව සූදුවට බැහි වෙච්ච තාත්තා? කවුද මේ ගෙදර? කවුද මේ අම්මා සහ දරුවෝ ටික? මේ ගෙදර තමයි මේ අපේ මව්බිම. තාත්තා තමයි මේ අවුරුදු 73ක් තිස්සේ මේ රට පාලනය කරපු පාලකයෝ ටික. මේ තාත්තා සුරාවටයි සූදුරට බැහැවිලා දැන් ගේ උගස් තියලා තියෙන්නේ. දැන් දරුමල්ලෝ ටික ගිහිල්ලා බැංකුවේ මැනේජර් මහත්තයත් එක්ක වලිදා ගත්තට වැඩක් නැහැ. බැංකුව තමයි ওই චීනේ, ඉන්දියාව, ඇමරිකාව කියන්නේ. එතකොට තාත්තා තමයි දැන් ගේ උගස් තිබ්බේ. දැන් අපි ගේ උගස බේර ගන්න නම් මොකද කරන්න ඕනේ? පාරට වැටෙන්නේ නැතුව අම්මටයි දරුවන්ටයි ඉන්න නම් දැන් අපිට කොහොම හරි මහන්සිලා වැඩ කරලා මේ ආර්ථිකයේ ගොඩ දාගෙන මේ සල්ලි ටික හම්බ කරගෙන බැංකුවට ණය ගෙවන්නම වෙනවා. තාත්තලා ටික තමයි මේ ගේ උගස් තිබ්බේ. එහෙනම් දැන් අපි මෙන්න මේ සිද්ධියත් එක්ක අපිට සිද්ධ වෙනවා තරුණය වශයෙන් මේ වැඩිහිටිය වශයෙන් අපිට මහන්සිලා වැඩ කරලා මේ රටට මුදල් ගේන්න, ඩොලර් ගේන්න. හැබැයි ඒ ගේනකොට දැන් මේකේ ලොකු පුතෙක් ඉන්න ඕනේ. තාත්තට ආපහු මේ ඔප්පු දීලා හරියන්නේත් නැහැ. තාත්තට ආපහු ඔප්පු දුන්නොත් මොකද වෙන්නේ? ආපහු මේක උගස් කරලා කසිප්පු බොනවා. එහෙනම් දැන් අපිට අවශ්‍යයි තරුණ නායකයෝ ටිකක්. ඒ ටිකට විශ්වාසය තියෙන්නත් ඕනේ. අම්මලාගේ ආශිර්වාදය එන්නත් ඕනේ. තාත්තලාගේ ආශිර්වාදය, වැඩිහිටියන්ගේ ආශිර්වාදය එන්නත් ඕනේ. තරුණයෝ ටික මහන්සිලා ඒ අයියත් එක්ක වැඩ කරන්න කැමති වෙන්නත් ඕනේ.
අපි මහන්සි වෙලා වැඩ කරලා නිෂ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය සහ වැදගත් දෙයක් කෘෂි ආර්ථිකයක් මේ රටේ හදලා මේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳගෙන මිසක් මේ ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයන්න බෑ. ණය ගන්න අපි හිර වෙනවා මිස අපිට එළියට යෑමක් නැහැ. හම්බන්තොට වරාය නැති වෙනකොට, ත්‍රිකුණාමලේ තෙල් ටැංකියක නැති වෙනකොට, කොළඹ බටහිර පර්යන්තේ නැති වෙනකොට, පෝට් සිටි එක නැති වෙනකොට, ඉඩම් මෙහෙන් පල්ලයට යද්දි ඌව වෙල්ලාසයක් කර 5000 ගණන් අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන්ට නැති වෙනකොට අපිට මේ රට ගොඩ දාන්න පුළුවන් විකුණලා නෙවෙයි. මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. හැබැයි ඒ වැඩ කම්හල් මේ බිම් හදන්න නම් ඒක තේරෙන පාලකෙක් මෙතනට එන්නත් ඕනේ. මේ 225ම ගමුකෝ. අපි මේ 225ම වෙනස් කරාට මේ රට හැදෙන්නෙත් නැහැ. මේ අපේ ජනතාවගේ චින්තනය වෙනස් වෙන්නත් අවශ්‍යයි. හැබැයි මේ 225 ගෙදර යවන්නත් අවශ්‍යයි. මේ 225 ඔබ හොතර බලන්න ප්‍රධාන පක්ෂ 3-4ම නායකයෝ අවුරුදු 20කට වැඩිය මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්නවා. ඔය කවුරුත් හොඳයි කියන හැමෝම අවුරුදු 20කට වැඩිය මේ පාර්ලිමේන්තුවේ ඉඳලා ඇති. කොහෙන් හරි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇති. අයි ආණ්ඩු පක්ෂයේ විතරක්. නෑ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි. විපක්ෂ පක්ෂ මේ හැමෝම මේ රට කාබාසිනිය කරපු එක තමයි කියන්නේ. අපි කියන්නේ හෙට මේ රටේ බලයට අලුත් පක්ෂයක් එක්ක අලුත් ආණ්ඩුවක් 112ක ආණ්ඩුවක් ඇවිල්ලා හරියන්නේ නෑ. 225ම වෙනස් වෙන්න ඕනේ. රටේ ආණ්ඩු පක්ෂයෙන් 112 වෙනස් වෙනකොට අනිත් 113 වෙනස් වෙනකොට අනිත් පැත්තේ ඉන්න විපක්ෂයටත් එන්න ඕනේ අලුත් මිනිස්සු. ආණ්ඩු පක්ෂෙ විතරක් නෙවෙයි අලුත් මිනිස්සු එන්න ඕනේ. විපක්ෂයටත් අලුතෙන් හිතන මිනිස්සු එන්න ඕනේ. එහෙම ඇවිල්ලා මේක අලුතෙන්ම වුණොත් තමයි මේක වෙනස් කරන්න පුළුවන්. නැත්තම් මේ රටේ ජනතාව හොරු ටික පොඩ්ඩක් පැත්තට තල්ලු කරලා හොඳ මිනිස්සු ටිකක් ඇතුළට දැම්මට වැඩක් නෑ. අර හොරු ටිකත් මේක ඇතුලේ ඉන්නවා. ඒ විපක්ෂෙත් අයින් කරන්න ඕනේ. 225ක්ම අලුතෙන් හොයාගන්න ඕනේ. ඔබ ඒ වන විපක්ෂෙත් අලුත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට හරි වැඩ පිළිලක් එක්ක මේ වෙනස කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි පැහැදිලි කරනවා හෙට මේ රටේ ජනාධිපති ධූරයට හරි මේ රටේ පාලකයා අපි දන්නා රුසියාවේ පූටින් මහත්තයා ලෝකෙ ඉන්න බලවත්ම පාලකෙක්. හෙට පූටින් මහත්තයාට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව බාර දුන්නොත් රට හැදෙයිද? නැහැ. පූටිනුත් හොරෙක් වෙලා තමයි නවතින්නේ මේ සිස්ටම් එක ඇතුලේ. ලොකුම ආර්ථිකයේ තියෙන චීනේ ෂී ජින්පින් ජනාධිපතිවරයා අපි හිතනවා අපේ ආර්ථික අර්බුදය විසඳන්න ෂී ජින්පින් මහත්තයාට කියනවා එන්න අනේ මේක බාර ගන්න රට හදලා දෙන්න කියලා අද දීලා හෙට බලද්දි මිනිහත් පගා ගහන්න පුරුදුලා තමයි කොමිස් ගහන්න පුරුදුලා තමයි නවතින්නේ මේක සිස්ටම් එකම අවුල්. ඉතින් මම මේකට පුංචි උදාහරණයක් කියන්නම් මේ අපි වෙනස කරන්න පටන් ගන්න ඕනේ කොහෙන්ද කියලා. ඒකයි මම කිව්වේ මේ දේශපාලන පක්ෂ ගෙන්නලා මේ රටේ මේ වෙනස විසඳන්න බෑ. උන්ට කතා කරන්න උන්ගේ පක්ෂ දිනවන්න විතරයි. මේ රට වෙනස් කරන්න ඕන නම් අපි සැබෑවට වෙනස් වෙන්න ඕනේ. මේක අහන් ඉන්න අම්මා තාත්තලා ටික මේ වැඩිහිටි පරම්පරාව මේ තරුණ ටික අපි චින්තනමය වශයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි. එහෙම වෙනස් වෙන්නේ නැතුව මේ රට හදන්න බෑ. දැන් මේ ප්‍රධාන පාර තියෙනවානේ. මේකේ අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් මාතලේට යනවා, මෙහෙන් පොළොන්නරුව පැත්තටම යනවා. මේ පාර ටිකක් හොඳට කාපට් කරලා තියෙන්නේ. ලේන් දෙකයි තියෙන්නේ, මැද ඉර තියෙනවා. යනකොට ඉර කැපෙනවා නේද? අපි මේ ඉන්න අපි හැමෝටම ඉරි කැපෙනවා. ඉරි කැපුණාම පොලිසිය මහත්වරුත් අයින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. මේ දඩ කොලේ දෙන්න. දඩේ ටිකක් ලොකුයි. අපි මොකද කරන්නේ? 300ක් 500ක් විතර දීලා බේරෙනවා. ඔබත් කරලා ඇති මේ අපේ ඉන්න මේ හැමෝම ඕක කරලා ඇති. මේ අපි ජීවත් වෙන සමාජය. හැබැයි ඒක මහා බරපතල අපරාධයක් නෙවෙයිනේ. මේ පොලිසියේ රාලහාමි මහත්තයාට 500ක් දුන්නයි කියලා ආර්ථිකය කඩන් වැටෙන්නේ නැහැ නේද? කඩන් වැටෙන්නේ නැහැ නේ. ඉතින් හැබැයි ඉතින් අපි එහෙම දැන් සිස්ටම් එකක් හදාගෙන තිනා පොඩ්ඩක් නීතියෙන් රිංගලා යන්න. ඒතකොට අපේ චින්තනේ තියෙන්නේ එතන. අපේ චින්තනයේ තියෙන්නේ ලංකාවේ මේ අපි මේ මං කතා කරන මම ඇතුළුව මේ ඔබ මේ අපි හැමෝම ඉන්නේ ඔතන. දැන් අපි ඔතන ඉන්නකොට ඕක මහා අර්බුදයක් නෙවෙයිනේ. පොලිසිය රාලහාමිට 300ක් දුන්නයි කියලා පොලිසිය ලාමයි පොඩි කොහොම හරි විනෝද වෙලා සතුටෙන් ඉඳී විතර. නැත්නම් දරුවන්ට ඒ මහතුරුන්ටත් දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ට සමහරවිට ඔය ගන්න සල්ලි වලින් පොත් ටිකක් පෑනක් අරන් යනවා ඇති නේ. ඉතින් එහෙම ආර්ථික අර්බුදයකින් අපි ඉන්නේ. අපිටත් ඕනේ මේකෙන් බෙරිලා කොහොම හරි අපේ වැඩේ කරගන්න යන්න. ඒතකොට ඒක මහා අපරාධයක් නෙවෙයි. හැබැයි හිතන්න මේ පොලිසිය රාලහාමිට 500ක් දීලා බේරන නීතිය ඇතුළෙම නේද මේ උඩටම ගියාම පොලිසියේ ඉන්න ලොකු කට්ටියයි මේ පොලිසිය බාර ඇමතිලයි මේ ඉන්න පාර්ලිමේන්තුවේ කට්ටියයි මිලියන 50 ලක්ෂ 50 60 අරගෙන කුඩු මුදලාලියෝ නිදහස් කරන්නේ. ජාවාරංකාරයව නිදහස් කරන්නේ. වෙනසකට තියෙන්නේ මොකද්ද? මෙතන 500යි එතන ලක්ෂ 50යි. එකම චින්තනය. මෙන්න මේක තමයි අපේ තියෙන අර්බුදය. රෝහලකට ලෙඩෙක් දාන්න ගියොත් අපි ඇටෙන්ඩන්ට් මහත්තයාට කීයක් හරි දුන්නොත් ඇඳක් හොයාගන්න පුළුවන්. නැත්නම් අඳුරන දොස්තර කෙනෙක්ට කතා කරොත් ඇඳක් හොයාගන්න පුළුවන්. එහෙම චින්තනයක තමයි
මේ සෞඛ්‍ය භාර ඇමති බාල බෙහෙත් ගෙනල්ලා මිලියන ගණන් හොරකම් කරන්නේ. ඒකයි මං කිව්වේ පූටින් ආවත් මේක හදන්න බෑ. අපි හැමෝම මේ සිස්ටම් එක ඇතුළේ හිර වෙලා ඉන්නේ. එහෙම ඉන්න ගමන් අපිට පාලකයෝ විතරක් වෙනස් කළා මේ රට හදන්න බෑ. දේශපාලන පක්ෂ කියනවා නෑ පාලකයෝ වෙනස් වුණා රට හැදෙනවා අපිට දෙන්න කියලා පහකට මෙයා ගන්නවා. නෑ ඒගොල්ලෝ නෙවෙයි අපි තමයි අපි හදනවා කියලා පහකට මේගොල්ලෝ ගන්නවා. මේගොල්ලෝයි අරගොල්ලෝයි එකතු වෙලා තව පහකට ආයි කනවා. අපි හැමදාම බඩගෝස්තරවාදී දේශපාලන ඇතුලේ හිර වෙලා මේක අපේ අම්මා තාත්තා මේක අපේ තරුණ පරපුර තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේක වෙනස් කරන්න බෑ. ඇත්තටම ප්‍රශ්න තිබ්බේ එතන විතරක් නෙවෙයි. මේ අපි ජීවත් වෙන සිස්ටම් එක ඇතුලේ. හැබැයි දැන් මම මේ මොන කතාව කිව්වත් හෙට අද මෙතනින් එළියට බහැලා ඔබ යනකොට මම මේ කියපු කතා ලස්සන කතා විතරයි. ඇයි? ඔබ ඉන්නේ ලොකු ආර්ථික අර්බුදයක. ඔබේ දරුවව ඉස්කෝලේට යවන්න ඕනේ, ටියුෂන් ෆීස් එක ගෙවන්න ඕනේ, ලීසින් ගෙවන්න ඕනේ, ලයිට් බිල් ගෙවන්න ඕනේ, ඔබ කන්න ඕනේ, බොන්න ඕනේ. එහෙම සතුටින් ශක්තිමත්ව ඉන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ හදලා නැහැ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ සිස්ටම් එක ඇතුලේ 1000ක් දර ගෙවන්න නැතුව 300ක් දීලා රාලහාමිගෙන් බේරෙන්න. රාලහාමිට සිද්ධ වෙලා තියෙනවා Tamanටත් දරු මල්ලු ඉන්නවනේ. මේ පොලිසිය ඇඳුම ඇඳන් හිටියට ඒත් මේ සාමාන්‍ය මිනිස්සු දරු පවුල් ඉන්නවා. ගෙදර අත්තම්මලා සීයලා ඇති නඩත්තු කරනවා. ඉතින් ඒයට සිද්ධ වෙනවා තමන්ගේ ආර්ථිකයත් ගැට ගහ ගන්න. ඒ ක්‍රමයේ ඇතුලේ අපි මේ නීති පද්ධති දැන් බිඳවට්ටන. මං කියන්නේ රාලහාමිට 300ක් දුන්නට රටේ මහා බංකොලොත් වීමක් වෙන්නේ නැහනේ. මෙන්න මේ පුංචි කාරණේ ගන්න. මම මේ අවුරුදු 2කට කලින් ගත්ත දත්ත. දවසකට ලංකාවේ මාර්ග අනතුරු 200ක් වෙනවා. 200කට ආසන්න ප්‍රමාණයක් දවසකට ලංකාවේ මාර්ග අනතුරු වෙනවා. ඒ 200න් මම මේ ආසන්න අගයට කියන්නේ ඒ 200න් 150 දෙනෙක් රෝහලට ගිහිල්ලා පැයකින් දෙකකින් ගෙදරට ආපහු එනවා. සුළු තුවාල මේ 200න් දවසකට අවුරුද්දකට ඔබ හිතා ගන්න. එතනින් තවත් 30ක් විතර දවස් 2-3කින් තමයි ආපහු ගෙදර එන්නේ. ටිකක් ලොකු තුවාල මේ මාර්ග අනතුරු වලින් විතරක්. එතනින් තව 10-15 දෙනෙක් විතර මාස 3-4කටම ගෙදර එන්නේ නැහැ. අතප්පයක් කඩාගෙන. එතනින් ඉන්නවා 16 දෙනෙක්. දැන් මං හිතන්නේ 18ක් 19ක් විතර වෙලා ඇති. ඒ 18 දෙනෙක් ජීවිතේ කවදාවත්ම ආපහු ගෙදර එන්නේ නැහැ. මාර්ග අනතුරු වලින් දවසකට ලංකාවේ මී යනවා 16ක් 18ක් විතර ප්‍රමාණයක්. දැන් කොරෝනා හින්දා මේ තිබ්බ වාහන නීති සංචාරන හින්දා මේ ප්‍රමාණය ටිකක් අඩු වෙලා ඇති. මේක වැඩි වෙච්ච ගමන් ආපහු මේ තත්ත්වයට අපි එනවා. එතකොට කොහෙද ප්‍රශ්නේ? 16 දෙනෙක් ගෙදර එන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? අර 500ක් දීලා අපිම කඩපු නීතිය නේද? අන්න ඒකයි අපි කියන්නේ සමාජ වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ බිමින්. ඒක වෙනස් වෙන්න පටන් ගන්න ඕනේ අපෙන්. අපි මේක වෙනස් කරගත්තේ නැත්නම් අර 16 දෙනා කවදාවත්ම ගෙදර එන්නේ නැහැ. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා මෙතන ඉන්න මේ තරුණ පරපුර ඔබට ඇති කවුරු හෝ ඔබේ නෑදෑයෙක් වාහන අනතුරකින් මිය ගිය. ඔබ මේ මෑත කාලෙදි කොහේ හෝ මල ගෙදරකට ගිහිල්ලා ඇති. තරුණ අයියා කෙනෙක් මල්ලි කෙනෙක් බයික් එකේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙච්ච. පවුලක්ම ත්‍රිවිල් එකේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙච්ච. ඔබ මල ගෙදරකට ගිහිල්ලා ඇති අනිවාර්යයෙන්ම. වාහන අනතුරකින් මිය ගිය ඥාතියෙක් නැති ගෙදරක අබෑට ටිකක් හොයාගන්න බැරි තරමටම මේක ගිහිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? හරි ලෝකේ ඉන්න හොඳම මාර්ග ප්‍රවාහන ඇමති ගෙනල්ලා ලෝකේ ඕනම රටක ඉන්න ගෙනල්ලා මේක බාර දුන්නත් වැඩක් නැහැ. අපේ ප්‍රශ්නය මේ බිමේ තියෙනවා. අන්න ඒකයි අපි කියන්නේ මේ ප්‍රශ්න විනිවිද දකින්න ඕනේ. දේශපාලන පක්ෂ මේවා කතා කරන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ඕනේ ඡන්දය අරගෙන පහෙන් පහට මේක මාරු කරන්න. අපිට ඕනේ එකපාර බලයක් අරගෙන මේ රට හරි ට්‍රැක් එකට දාලා අවුරුදු එකපාරින් වෙනස් කරන්න බැරි වේවි. හැබැයි අවුරුදු 10ක්වත් මේක අල්ලන් ගියොත් 50කට සැලසුම් හදලා මේ රට හරි පාරේ කවදා හරි ගමන් කරાવી. එහෙම යන ගමනක අපිට පුළුවන් වේවි මේ විනය ප්‍රඥාව මේ නීති පද්ධති හදාගන්න. අපේ රටේ මිනිස්සුන්ට අද විනයක් නැහැ. ප්‍රඥාවක් නැහැ. විනයයි ප්‍රඥාවයි තිබ්බනම් මේ රට මීට වඩා උඩ තැනකට ගිහිල්ලා. මේ අපහාස කරනවා නෙවෙයි. මේ කතා කරන්නේ ඔබෙත් මගෙත් ප්‍රශ්නය ගැන. මේ මම අමුතු සමාජිකයෙක් නෙවෙයි. ඔබ අතරම ඉන්න ඔබත් එක්කම ඉන්න හෙට මෙතනින් පාරට බැස්සම් මේ පාරේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිහෙක්. හැබැයි අපි යම් ප්‍රමාණයකට අවබෝධ කරන් තියෙනවා මේ අර්බුදය කොතනද තියෙන්නේ කියලා. අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම තරුණ පරපුරට ඔබට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. ඔබට මේක වෙනස් කරන්න පුළුවන්. ඔබට ඒ ශක්තිය ජවය තියෙනවා. ඒ වගේ මේ වැඩිහිටි පරම්පරාවට මම මේ කියපු වචනයක් නෑර තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබට තේරෙනවා මම මේ මොකද්ද කතා කරන්න කියලා. ඔබට පුළුවන් ඒ ආශිර්වාදය දෙන්න මේ රට වෙනස් කරගන්න. අපි මේ රට වෙනස් කරගත්තේ නැතොත් අපි වෙනස් වෙලා ඒකයි මම කලින් කිව්වේ චින්තනමය පෙරලියක් අපිට අවශ්‍යයි. එහෙම නැතුව මේ රට හදනවා කියන එක බොරු කතාවක්. හැබැයි ඒ රට හදන්න අපි මේ මිනිස්සු වෙනස් කරද්දී උඩ 225ත් වෙනස් වෙන්න ඕනෙමයි. ඒ උඩින් මේ රටට සහන හම්බෙන්න ඕනේ. ඔබ ආර්ථික ප්‍රශ්නක ඉන්න ගමන් ඔබට මේ මාර්ග නීති රකින්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.
එහෙනම් අපි පාලකයෝ හරියට හදලා තියන්න ඕනේ අවම සහනය ජනතාවට දෙන. ජනතාවට ඒ සහනය දෙන පාලකයෝ අපි නිර්මාණය කරගත්තොත් ඊට පස්සේ අපිට ඉතින් පටන් ගන්න පුළුවන් ජාතික චින්තනයකට දැක්මකට මිනිස්සු වෙනස් කරන්න මේ ගමන යන්න. මම කිව්වා කලින්ම අපිට සංස්කෘතික පදනම වැදගත් කියලා. අපිට තියෙනවා ලොකු සම්පතක්. අපිට තියෙනවා ලොකු සම්පතක්. ඒක තමයි මේ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච පන්සල් පද්ධතියක් තියෙනවා. මේක ඇතුළේ මේ අපිට පන්සල් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මිනිසුන්ගේ ඔලු ටික වෙනස් කරන්න. අපේ හාමුදුරුවෝ බණ ටික කියනවා. හැබැයි ජාතික චින්තනයකට සැලැස්මකට මේ ස්වාමින් වහන්සේලා එකතු කරලා ගෙනාවොත් අපිට පුළුවන් මේ රට හදන වැඩේ පටන් ගන්න. මේක මේ අල්පුතුවෙන් අපි ආපහු යුරෝපෙන්වත් කොහෙන්වත් මේ වගේ එන්න ඕනේ නැහැ. මේක විනයකට ප්‍රඥාවකට ජීවත් වෙච්ච රටක්, ජාතියක් හිටපු රටක්. ඒ රටක් තමයි අපි මේ විනාශ කරගත්තේ. ඉතින් අපි ඒකයි කියන්නේ ඔබ විනිවිද දකින්න මේ ප්‍රශ්නය, ඔබ තේරුම් ගන්න මේ ප්‍රශ්නේ, මේ විවේචන නෙවෙයි, මේ අවලාද නෙවෙයි, මේ කතා කරන්නේ අපි කොහොමද හැදෙන්නේ කියන ප්‍රශ්නේ. එහෙම විශ්වාස කරලා රටේ පුද්ගලයෝ වෙනස් කරලා රට හදන්න පුළුවන් කියලා විශ්වාස කරපු තැන තමයි 69 ලක්ෂයක් මිනිස්සුන්ට මේ පාලකෙක් ගෙනල්ලා වැරදුනේ. අපි ඒක දැන්වත් තේරුම් ගන්න අවශ්‍යයි. දේශපාලන පක්ෂ නෙවෙයි ගේන්න ඕනේ, ජාතික වැඩපිළිවෙලක් මේ රටට ගේන්න ඕනේ, ජාතික නායකත්වයක් මේ රටට ගේන්න ඕනේ. එහෙම ගෙනාවොත් විතරයි අපිට මේ රට ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි අපි කියන්නේ මේ ප්‍රතිපත්ති සැලසුම් හැදෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් මම මේ කාරණාත් එක්ක එන්නම් අපි පොඩ්ඩක් කතා කරා අර තරුණිය සම්බන්ධයෙන්. අපි දෙවන පරපුරේ හැටියට හිතනවා මේ රටේ තාරුණ්‍යයට අරමුණක් නැහැ. දැක්මක් දීලා නැහැ. අපි සාමාන්‍යයෙන් 8 වසර 9 වසර වෙද්දී ඉස්කෝලේ තරුණිය ප්‍රමාණයක් ඉස්කෝලෙන් එළියට යනවා. මේ ගම්වලත් එහෙම වෙන්න ඇති. 8-9 වෙද්දී යම් ප්‍රමාණයක් තරුණිය සමාජයට යනවා. ඒ තරුණිය 8 වසරෙන් එළියට ගියාට පස්සේ තමයි හිතන්නේ අපි දැන් මොකද කරන්නේ කියලා. අපි මේ අම්මලා තාත්තලාට ඒ අත්දැකීම ඇති. එහෙමත් නැති පිරිසක් 9 10 11 ගිහිල්ලා O level කරනවා. සාමාන්‍ය පෙළින් පස්සේ පාස් වුණොත් A level තියෙනවා. ෆේල් වුණොත් දැන් අපි ආපහු හිතනවා දැන් මම මොකද කරන්නේ? අපි බලනවා සුවංග්‍රකියාවක් කරනවද, ත්‍රිවිල් එකක් ගන්නවද, කුඹුරට බහිනවද, රට යනවද? අපි දැන් හැමදාම හිතන්නේ වැඩේ වැරදුනාට පස්සේ තමයි අපි හිතන්නේ දැන් මොකද කරන්න කියලා. A level පාස් වෙලා කැම්පස් ගියොත් හරි කැම්පස් යන්න බැරුණොත් ආයි අපි හිතනවා දැන් මොකද කරන්න කියලා. ඇයි අපි මේ අපේ තාරුණ්‍ය ඇයි හැමදාම කොහෙන් හරි එළියට වැටුනම අපි ඇයි දැන් මොකද කරන්න කියලා හිතන්නේ? ජාතික දැක්මක්, ජාතික චින්තනයක් නැතිකම. මම පුංචි උදාහරණයක් දෙන්නම් මේ ජාතික චින්තනයක් දැක්මක් ඇතුළේ රටවල් කොහොමද දියුණු වෙන්නේ. මම රුසියාවේ අධ්‍යාපනය ලැබුවා. ඒ රටවල කොහොමද මේ තාරුණ්‍ය වෙනුවෙන් වැඩ හදලා තියෙන්නේ කියන කාරණාව. මේ අවුරුද්ද අපි ගමුකෝ දැන් පහුගිය අවුරුද්ද 2021. 2021 අපි කියමුකෝ ලංකාවේ ඉපදුනා දරුවෝ 90000ක් කියලා. අලුත් දරුවෝ 90000ක් මේ සමාජයට එකතු වුණා. එතකොට බිලින්දියෝ 50000යි, බිලින්දෝ 40000යි. 90000ක දැන් සංචිතයක් ඉන්නවා. දැන් දරුවෝ ඉන්නවා, පිරිමි සහ ගෑනු දරුවෝ 50000යි 40000යි ගානේ 90000ක දරුවෝ ටිකක් ඉන්නවා. දැන් පාලකයාට සැලැස්මක් තියෙනවා නම්, ජාතිකර චින්තනයක් තියෙනවා නම් දැන් මේ 90000 තව අවුරුදු 20කින් මේ රැකියාව වෙළඳ පොළට එනවා. ශ්‍රම වෙළඳ පොළට එනවා. සමාජයට එනවා. එහෙනම් දැන් අපිට අවශ්‍යයි හිතන්න මේ 90000 ගෑල්ලමයි 50000ටයි කොල්ලෝ 40000ටයි අනාගතයේ අපිට තව වෛද්‍යවරු කී දෙනෙක් ඕනේද? 2041 වෙද්දී අපිට වෛද්‍යවරු කීයක් ඕනේද? ඉංජිනේරුවෝ කීයක් ඕනේද? රීදුරු මහත්තුරු කීයක් ඕනේද? මාධ්‍යවේදී මහත්තුරු කීයක් ඕනේද? ගොවිය කීයක් ඕනේද? පිටරට කී දෙනෙක් යවනවද? තාක්ෂණික ක්ෂේත්‍රයට කී දෙනෙක් යවනවද? කුඹුරට කී දෙනෙක් යවනවද? අන්න දැන් සැලසුම් හදන්න ඕනේ. තව අවුරුදු 20කින් කොහොමද රැකියාව වෙළඳ පොළ හැදෙන්නේ කියලා. ඒක හදලා මේ ළමයි අවුරුදු 5 විද්‍ය එක වසරට යනවා. අන්න එක වසරට ගේන්න ඕනේ අධ්‍යාපන වැඩපිළිවෙලක්. අර අවුරුදු 20 ගැන සැලසුම් තියලා. අපි කරනවාද ඒක? නැහැ. එහෙම නැති ගමනක තමයි අපි මේ වරද්දගෙන තියෙන්නේ. ඉස්කෝලෙන් එළියට වැටුණට පස්සේ තමයි අපි හිතන්නේ දැන් මම මොකද කරන්න කියලා. ඉතින් අපි හිතනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. වෘත්තීය පුහුණුවක් අපි තරුණයාට දෙනවද? 9 වසරෙන් 8 වසරෙන් එළියට හැලෙන තරුණයාට වෘත්තීය පුහුණුවක් දෙනවද? දැන් නම් යම් ප්‍රමාණයකට පෞද්ගලික ආයතන කීපයක් සහ රාජ්‍ය ආයතන කීපයක් යම් ප්‍රමාණයකට දෙනවා. ඒක ඇතිද? මේ වටේට ඉස්කෝල ගණනාවක් තියෙනවා. මෙතනත් සමහරට ගුරු මහත්වරු විදුහල්පතිවරු ඇති. ඉස්කෝලේ පටන් ගන්න උදේ 8ට. 2 වෙද්දි ඉස්කෝලේ ඉවරයි. 2ට ඉස්කෝලේ වැහුවා, ඉබ්බ දැම්ම දොරට, ඔක්කොම ගියා. 2 ඉඳන් පහුවෙන්ද උදේ 8 වෙනකම් මේ පන්ති කාමර මේ සම්පත් සියල්ල නිකම්ම වහලා දාලා 9 වසරෙන් 8 වසරෙන් ඕලෙ වලින් ඒල්ලෙන් හැලිච්ච තරුණයෝ ටිකක් ඉන්නවා වෘත්ති පුහුණුවක් නැතුව, භාෂා පුහුණුවක් නැතුව සංචාරක ශේෂ්ත්‍රයට යන්න. ඇයි මේ මිනිසුන්ට මේ වැටලි උගන්වන්න බැරි? මේ සම්පත් අලුතෙන් ගේන්න ඕනේ නැහැ. අපි අලුතෙන් සල්ලි මේ කෝටි ගණන් වියදම් කරන් හදන්න ඕනේ නැහැ. මේ සම්පත් තියාගෙන තමයි අපි
මේ දුක් විඳින්නේ. මම රුසියාවේ කතාව පොඩ්ඩක් ගන්නම්. එතකොට අර මෙහෙම සැලැස්මක් ඇතුලේ එනකොට එක වසරට ඒගොල්ලොන් ගෙන්නේ අවුරුදු 7 දී එක වසරට එන ළමයා 9 වසරට ඉගෙන ගන්නකොට ඔහුට 9 වසරෙන් ඒ රුසියාවත් මේ මහා ලොකු මහා මේ සෞභාග්‍යමත් මේ මහා විශාල මේ රටවල්නේ අපි වගේම ප්‍රශ්න තියෙන රටවල්. හැබැයි ඒගොල්ලොන්ට සැලැස්මක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා 9 වසරෙන් 8 වසරෙන් දැන් තරුණයෝ පිරිසක් හැලෙනවා ඉස්කෝලෙන්. ඒගොල්ලෝ ඒක දන්නවා. දැන් ඒගොල්ලෝ මොකද කරලා තින්නේ? 9 වසරට එනකොටම තරුණයාගෙන් අහනවා තවදුරටත් ඉගෙන ගන්නවද? නැත්නම් එළියට ගිහිල්ලා හැකියාවකට රැකියාවක් හොයා ගන්නවද? හැකියාවට රැකියාවක් කියන්නේ වෘත්තීය පුහුණුවක් අරගෙන ඔබ දැන් රැකියාව වෙළඳ පොළට යනවද කියලා අහනවා. 9 වසරේ තරුණයා කියනවා නෑ මං ඉගෙන ගන්නවා. හරි එහෙනම් ඉගෙන ගන්න. නෑ මට දැන් ඉගෙන ගත්තා ඇති. මට පෙදරේරුවෙක් වෙන්න ඕනේ. මට කාර්මික ශිල්පියෙක් වෙන්න ඕනේ. මට බාසුන් නැහැ කෙනෙක් වෙන්න ඕනේ. අන්නේ තරුණයා 9 වසරෙන් එළියට අරගෙන වෘත්තීය පුහුණුවක් ඇතුළේ තව අවුරුදු 4ක් උගන්වනවා ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් කරන්න. එතකොට ඒ තරුණයා සමාජයට ඇවිල්ලා රැකියාවක් හොයාගෙන පුහුණු ශ්‍රමිකයෙක් හැටියට සමාජ ස්ථාවර වෙනවා. හොඳ ආර්ථිකයක් අත්පත් කරගන්නවා. එතකොට ඒ තරුණයා කුෂිකර්ම ශේෂ්ත්‍රයට ගියත් වෘත්තීය පුහුණුවක් දීලා තියෙන්නේ. හැබැයි එහෙම වැඩ ටිකක් අපේ නැහැ. මම මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඉන්නවා තිලක්කන් දෙකම් මහත්තයා. තරුණියෝ ගෙනල්ලා නිකන් උගන්වනවා. හැබැයි අපේ පාලකයන්ටවත් අඩුම ගානේ ඒ සම්පත් වලින්වත් ප්‍රයෝජනයක් ගන්න උවමනාවක් නැහැ. ඒකයි අපි කියන්නේ මේ දැක්ම මේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. එතකොට අවුරුදු 9 වසරේදී ඉගෙන ගන්න ඕනේ කියපු තරුණයා 10 11 O level A level දෙකක් නෑ රටවල් වල ළමයි ආවේ කරකවන්නේ O level A level එකට එකතු කරලා 11 වසරේදී ඒ තරුණයා සමාජයට යවන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් දෙන්න ඔහුව විශ්වවිද්‍යාලයට ගන්නවා. අවුරුදු 4ක් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන වයස අවුරුදු 22 23 වෙද්දී උපාධියක් අරගෙන විශ්වවිද්‍යා කාලේ රැකියාවකුත් කරලා part time job එකකුත් කරලා සල්ලිත් එක්ක දක්ෂ තරුණයෙක් සමාජයට 23 දී මුදාහරිනවා. අපි කියමු ඔහු ඉංජිනේරුවෙක් වුණා කියලා. ඒ ඉංජිනේරුවා වාහනයක් ගුවන් යානයක් ඩිසයින් කරද්දී ඒකේ ඇන ටික තද කරන්න ඒකේ ඩිසයින් එක හදන්න අන්න කාර්මික ශිල්පියාත් හදලා ඒ දෙන්න එකතු වෙලා රැකියාව වෙළඳ පොලක් නිර්මාණය කර ගන්නවා. අන්න ඒකයි දැක්ම චින්තනය කියන්නේ. ඒ 23 තරුණයා ශක්තිමත් තමන් සල්ලි හම්බ කරලා ශක්තිමත්ව මේ වගේ රටකට සංචාරය කරන්නත් ඔවුන් ශක්තිමත්. ඔබ මේ පැත්තේ නම් සංචාරක ශේෂ්ත්‍රය අඩු ඇති. සංචාරක ශේෂ්ත්‍රයේ තියෙන අපි මාතලේ ටවුන් එකට හරි එහෙම නැත්නම් රිවර්ස් ටර්න් පැත්තට ගියොත් තරුණියෝ විදේශ තරුණියෝ ගොඩාක් මේ රටට එනවා. මුහුදුකරට ගියොත් පිරලා ඉන්නේ ඒ විදේශ තරුණියෝ. ඒ සියල්ලම අම්මලා තාත්තලාගේ සල්ලි වලින් ආපු අය නෙවෙයි. උපාධිය අරගෙන වයස් 24 23 24 වෙද්දී තමන්ගේ සල්ලි වලින් තමන්ම પાස්පෝර්ට් එක හදාගෙන අපේ වගේ රටකට සංචාරය කරන තරම් ශක්තිමත් තරුණයෙක් ඒ රටේ හදලා තිනවා. අපේ 23 තරුණයා කොතනද ඉන්නේ? අපේ 23 තරුණයා කොතනද ඉන්නේ? මේ අම්මලා දන්නවා ගෙදර බංකුවේ ඉඳගෙන හරි වංගෙඩිය උඩ ඉඳගෙන අම්මා දෙන පත කන තැනට සැලසුම් නැතුව ගෙදරට ගොනු වෙච්ච තාරුණ්‍යයක් තමයි තියෙන්නේ. අපේ තරුණයට හැකියාව නැතුවද? අපේ තරුණයා දක්ෂයි. අපේ තරුණයට පුළුවන්. හැබැයි මේ වැඩ පිළිවෙල රජයක් හදලා නැහැ. අන්න ඒකයි අපි කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ කියලා. විශ්වවිද්‍යාලේ ගියපු ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දී 24 25 වෙනවා, ස්ථාවරදී 26 වෙනවා. රැකියාවක් හොයාගන්නදී 26 27 වෙලා ඊට පස්සේ කසාදයක් කරගන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, දරුමල්ලු ටික හදන්න ඕනේ. ඔන්න 30 35 හැමම ගිහිල්ලා. ඒ 30 35 ගිහිල්ලා ඉතින් දරුවොත් එක්ක එහෙම ජීවිත කාලේ මේ අපේ ඉන්නේ වැඩිහිටි පරම්පරාව වගේ අවුරුදු 40ක් 50ක් 60ක් වැඩ කරලා යාන්තම් පොඩ්ඩක් විවේකයක් හම්බුනොත් පුළුවන් දඹදිව වන්දනාවේ යන්න. අර 23 තරුණයා 23 24 වෙද්දී ලංකාවට ඇවිල්ලා ඉන්දියාවට ඇවිල්ලා ලෝක රටවල් ගණනාවට ගිහලා ලෝකෙ දින දැනුම අරගෙන අලුත් ව්‍යවසායකයන් නිර්මාණය කරගෙන ඔවුන් දියුණු වෙනවා. එහෙ එන තරුණයා මෙහෙ දකින්න කුරුඳු කිලෝ එක රුපියල් 2000යි කියලා. ඒක මෙහෙන් අරන් ගිහලා ඒ වෙළඳ පොලේ විකුණනවා රුපියල් 10000ට. මැනික් ටික අඩුවට දකින්න අරන් යනවා. එහෙ වෙළඳ පොළ හදනවා දියුණුන අපේ තරුණයාට ඒ ව්‍යවසායකත්වයේ ගන්න බිමක් අපි හදලා නැහැ. මම මේ පුංචි එක කාරණාවක් ගත්තේ ඔබට දෙවන පරපුරේ අපිට සැලැස්මක් තියෙනවා. දැක්මක් තියෙනවා මේවා වෙනස් කරන්නම අවශ්‍යයි. මෙහෙම දැක්මක ගියොත් විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්. පක්ෂයකට පාටකට උවිඳු විජේවීරට ඡන්ද දුන්නා කියලා මේ රට හැදෙන්නේ නැහැ. මේක වෙනස් කරගත්තේ නැත්නම් අපිට මේ රට ගොඩ දාන්න බෑ. ඉතින් අපි හිතනවා අන්නේ කාරණා සියල්ලත් එක්ක අපි දෙවන පරපුරේ හැටියට මැදමාවතක අලුත් ගමනක් තෝරමින් ඉන්නවා. ඒ අලුත් ගමන කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නෙත් නැහැ. අපි නිහඬව අලුත් ගමනක් යන්න ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ඔබේ ශක්තිය ධෛර්යය දෙන්න. මම මේ කියපු කාරණා ඔබට තේරෙනවා. ඔබට වැටහෙනවා. හැබැයි අපි හැමෝම මේ ආර්ථික අර්බුදයේ හින්දා මේක කරෙන් වෙනස් කරන්නත් බෑ. හැබැයි අපි දීර්ඝ කාලිනව සැලසුම් කරොත් ක්‍රමිකව සැලසුම් කරොත් මේ අර්බුදයෙන් ගොඩ එන එක මහ ලොකු අර්බුදයක් නෙවෙයි. මේ සම්පත් ආකාරයක් තියෙන රටක්. මම කතාවක් ඇහුවා Facebook එකේ කවුද කිව්වේ කියලා දන්නේ නැහැ. ලංකාව කියන රට හොඳම උදාහරණය තමයි
ලංකාව කියන්නේ සම්පත් ආකරයක ගෝනි පඩංගුවක් එලලා ඒකෙ කුසීතව වැතිරිලා ලෝකෙම්ම හිඟා කන ජාතියක් ඉන්න රටක්. සම්පත් ආකරයක ගෝනි පඩංගුවක් දාලා ඒක උඩ කුසීතව වැතිරිලා ඒ වැතිරිලා ලෝකෙම්ම හිඟා කන ජාතියක් තමයි ලංකාව. මෝසම් දෙකකින් වැස්ස වැටෙනවා. ගංගා 108ක් රට වටේට ගලනවා. 365 දවසේ මිරපායල වගා කරන්න පුළුවන්. වැව් 32000ක් රජවරු හදලා දීලා තිනවා මැද කන්නයක් කරන්න. කන්න 3ක් වගා කරන්න පුළුවන් රටේ වී කිලෝ එක කීයද? 140 150යි. හාල් කිලෝ එක 140 150යි. ඉතින් එහෙම රටක තමයි අපි ජීවත් වෙන්නේ. ගොවියගෙන් වී කිලෝ එක ගන්නේ අනුරාධපුරයේ පැත්තේ 44යි 45යි. ගොවියගෙන් 44 45ට ගන්න වී කිලෝ එක පොත්ත ගලවලා පැකට් කරලා හාල් වෙලා වෙළඳ පොළට එනකොට 150ට ගිහිල්ලා මෙතන දඹුල්ල තියෙනවා. දඹුල්ල අපි ආර්ථික මධ්‍යස්ථානට ගියාම ගොවියෝ කියනවා වට්ටක්ක කිලෝ එක 5ට විකුණ ගන්න බැරි කාල තියෙනවලු. ඔබටත් දැන්ලා ඇති. හැබැයි ඒ වට්ටක්ක කිලෝ එක 5ට විකුණ ගන්න බැරි වෙනකොට කොළඹ සුපර් මාකට් එකේ තියෙනවා වට්ටක්ක බෑයක් දෙකට කපලා ඒකත් තව කෑල්ලක් කපලා පැකට් කරලා 100ට 150ට කිලෝ එක 5ට විකුණ ගන්න බැරි වෙනකොට මේ මාතලේ ඉඳන් පල්ලම බැහැලා කොළඹට යන්න අපි පෑ 4ක් තියමුකෝ. ඔය පෑ 4 බහිද්දි 5ට විකුණ ගන්න බැරි කිලෝ එක 100 150 200 වෙලා. මෙන්න මේ විෂම ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේක කරෙන් වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන බඩගෝස්තරවාදයේ ඇතුළේ හිර වෙච්ච අපේම සමාජ ක්‍රමවේදයක් ඇතුළේ අපේ හදාගත්ත සිස්ටම් එකක්. මේක කරෙන් වෙනස් කරන්න පුළුවන්. ඒක කරන්න කොන්ද පන තියෙන දැක්මක් තියෙන නායකයෙක් එන්න ඕනේ. මේ කිසිම දේශපාලන ක්‍රමවේදයකට මේ විෂම සමාජයට ගැට ගැහිච්ච නැති අලුත් මිනිස්සු ටිකක් මේ රටේ පාලන බලය බාර ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය කිසිම කෙනෙක්ට කොන්ද නවන්නේ නැතුව හරි තීරණ ටික ගන්න මිනිස්සු ටිකක් හදා ගන්න. ඉතින් අපි ඒකයි කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක මේක ගොඩ දාන්න පුළුවන්. මේ තියෙන විෂම ක්‍රමය අපි විසඳ ගන්න ඕනේ කියන කාරණේ. මම එකයි කිව්වේ මේ සම්පත් ආකාරයක අපි ඉඳගෙන ලෝකෙම හිඟා කන්න තමයි අපිට වෙලා තියෙන්නේ. රුසියාවේ හිම වැටෙන රටක් මාස 5ක් වගේ තමයි සාමාන්‍යයෙන් ඉරපායලා වගා කරන්න පුළුවන්. ඒ මාස 5 ඒගොල්ලෝ වගා කරගන්නවා අර අවුරුද්දටම කන්න. 365 දවසෙන් වගා කරන්න පුළුවන් අපේ රටේ අපිට දැන් හාල් පොල් ටිකත් පිටරටින් ගේන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ විෂම සමාජය වෙනස් කරන්න ඕනේ. මේ විෂම ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් මාරු කළා හෝ පාටක් මාරු කළා නෙවෙයි. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට මම මේ කියන කාරණා ඇහෙනවා. ඔබ මෙතන එන්නේ නැත්තේ අපේ හඬ අහන්න එන්නේ නැත්තේ ඔබට මේ සමාජ විෂමතාවයේ තේරිච්ච හින්දා. ඔබ මේ සමාජ විෂමතාවයේ තේරිලා මේ දුක තේරිලා ඔබත් මේ අලුත් වෙනසක් හොයන් යන ගමනක ඉන්නේ. ඔබ වේලාසන අවදි වෙච්ච මිනිසුන්. ඔබ වේලාසන අවදි වෙච්ච මිනිසුන් හැටියට අපත් වේලාසන අවදි වෙච්ච මිනිසුන් හැටියට මේ පණිවිඩය ඔබට ගේනකොට මේ සමාජයේ ඉන්නවා තාම නිදාගෙන ඉන්න මිනිස්සු ටිකක්. අපි දැන් මේ මිනිස්සු අවදි කරන්න ඕනේ. මම ඔබට ආරාධනා කරනවා මේ කියපු පණිවිඩය සමාජයට ගෙනියන්න. අපි සමාජය අවදි කරමු. මෙතන ඉන්නවා තාරුණ්‍යයක්. මම තාරුණ්‍යයට ආරාධනා කරනවා ඔබේ තාරුණ්‍ය කැප කරන්න මේ ජනතාව අවදි කරන්න. අපි මේක කරන්න ඕනේ. තාත්තා උගස් තිප්පගේ දැන් දරුවෝ ටික අයියලා මල්ලිට එකතු වෙලා ආර්ථිකයක් හදලා මේක බේරගන්න ඕනේ. ඒ බේරගනිද්දී ලොකු අයියටවත් අඩුම ගානේ ඔප්පුව දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් බේරගත්ත තැනදී ආපහු තාත්තට ඔප්පුව දුන්නොත් සූදු කෙල්ල කසිප්පු බිලා මේකයි විනාශ කරනවාම තමයි. ඉතින් මේ දේශපාලන පක්ෂ ටිකයි 73 පාලනයයි එච්චර තමයි කරන්නේ. ඉතින් අපි කියන්නේ මේක වෙනස් කරමු. මේක වෙනස් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ගොඩ නැගිලා තියෙනවා සමාජයේ. අපේ සියල්ල එක මිට් එකතු කරන ඔබ කිනම් දේශපාලන පක්ෂයක ඔබ කිනම් කණ්ඩායමක වැඩ කරත් කමන්නේ. S2 ඇරලා බලලා දැන් හරි තැන අපි තෝරගමු. ඒ හරි තැනට ඇවිල්ලා අපි හරි වෙනස කරමු කියන ආරාධනාව අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් මේ දෙවන පරපුර යන්නේ මැදමාවතක අලුත් ගමනක්. අපි කිසි දේශපාලන පක්ෂයකට ගැති වෙලා නැහැ. ඉතින් මේ කාරණාවත් එක්ක මම පුංචි කාරණාවකුත් කියන්නම්. සමාජය තුළ ලොකු මඩ ව්‍යාපාරයක් යනවා මේ දෙවන පරපුර මේ වර්තමාන පවතින ආණ්ඩුවේ බලල්ලතක් කියන කාරණාව. මේක විශේෂයෙන්ම නිර්මාණය කරන්නේ මේ බංකොලොත් වෙච්ච මේ මඩගොහරුවේ මේ දේශපාලන ඉන්න ව්‍යාපාර කීපයක්. ඔවුන් කැමති නැහැ අලුත් ව්‍යාපාරයක් අලුත් කණ්ඩායමක් අලුත් පිරිසක් මේ රටේ දේශපාලන බලය ගන්නවට. රෝහණ විජේවීර ඒ කාලේ පක්ෂය හදනකොටත් කිව්වේ මේක CIA කැමනක් කියලා. එහෙම කියපු පාලකයන්ගේ පරම්පරාව තාම මේ රටේ ඉන්නවා. කනගාටුවට කාරණාවක් නම් එහෙම විජේවීර නිර්මාණ කරපු පක්ෂෙත් මේ තැනට වැටිලා තියෙන එක. එතකොට අපි පැහැදිලිවම කියනවා අපිට ඉතිහාසයේ දේශපාලන උරුමයක් ඇති පිය පාර්ශවයෙන් හරි කොහොම හරි ආපු. මේ ඉන්න අයටත් නිල් හෝ රතු හෝ කොළ මේක මේ රුසියාවෙන් මං අරන් ආපු පිරිසක් නෑනේ. චීනෙන් උස්සන් ආවෙත් නෑනේ. මේ රටේ ඉන්න මිනිස්සු ටිකනේ දැන් මේ අපි එකතු කරගන්නේ. එතකොට මේ හැමෝන්ටම ඉතිහාසයේ කොහේ හරි දේශපාලන ගමන් මගක් ඇති.
ඉතින් අපි හිතනවා අපි අලුත් ව්‍යාපාරයක් හදලා තිනවා මේ සියල්ලෙම මිදිලා අලුත් ගමනක් යන්න. ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ මේ දෙවන පරපුර දේශපාලන පක්ෂය කිසිම දේශපාලන කණ්ඩායමකට හෝ පක්ෂයට විකිණලත් නැහැ, විකුණන්න අදහසකුත් නැහැ. මේ පිටිපස්සේ කිසිම දේශපාලන බලවේගයක් නැහැ. මේ පිටිපස්සේ ඉන්න එකම දේශපාලන බලවේගය තමයි අලුතෙන් හිතන රට වෙනස් වෙන්න ඕනේ කියන හිතලා තරුණය ටිකක් සහ වැඩිහිටියෝ ටිකක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ. එතනින් මෙහා කවුරුත් නැහැ. කාට හරි එක තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි ආරාධනා කරනවා ප්‍රසිද්ධිය ඕන විවාදයකට එන්න. අපි සූදානම් මේ දෙවන පරපුර කිසිම දේශපාලන පක්ෂයකින් විචින්නන්නේ නැහැ. කිසිම දේශපාලන පක්ෂයකින් මේ දෙවන පරපුර සත්ත පාග මුදලක් අරගෙන නැහැ. ඒක මට සනාථ කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණාත් එක්ක අපි මේ කෙටි කතා බහ අවසන් කරනවා. තවත් කතා බහ කීපයකට යන්න ඕන හින්දා නැවත වරක් ඔබට කියනවා ඔබ හැමෝන්ටම දේශපාලන පක්ෂයක් තියෙන්න ඇති. ඔබට ආදරය කරපු නායකයෝ ඉන්න ඇති. පාටක් තියෙන්න ඇති. දැන් මේ 75 වසරක් 73ක් 74ක් ගේ ආපු ගමන නවත්තන්න කාලය හරි. අපි මේක දැන් වෙනස් කරන්න ඕනේ. මේ මෙතන වේදිකාවේ ඉන්න දෙවන පරපුරේ බහුතරයක් එක්ක රතු පක්ෂයක, එක්ක කොළ පක්ෂයක, එක්ක නිල් පක්ෂයක වැඩ කරපු කට්ටිය. ඉතින් අපි තරුණ පරපුරට එකතු වෙන්න පුළුවන් වුණා නම්, තරුණ පරපුරට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් අපි හැදුවා නම් අපි ආරාධනා කරනවා ආදරණීය වැඩිහිටි පරම්පරාවටත් තවම පක්ෂපාත බදාගෙන ඉන්න සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අපිට ටොයියොත් නෑ, බයියොත් නෑ, ජෙප්පොත් නෑ. දෙවන පරපුරට එහෙම මිනිස්සු නෑ. අපිට ඉන්න එකම කණ්ඩායමයි මේ රටේ ආදරණීය පුරවැසියෝ. අපි ආමන්ත්‍රණය කරන්නේ ඔබව මේ රටේ ආදරණීය පුරවැසියෝ හැටියට. ඔබේ පක්ෂ තමයි ඔබට කතා කරන්නේ අර මිනිහට ටොයියා කියපන්, මේ මිනිහට ජෙප්පා කියපන්, මේ මිනිහට බහියා කියපන් කියලා. හැබැයි අපි මේ දේශපාලනේ නෑ. අපිට ඔබ සියලු දෙනා මේ රටේ ආදරණීය පුරවැසියෝ අපි ආරාධනා කරනවා මේ සියලුම ආදරණීය පුරවැසියන්ට අපි එකතු වෙමු එක මිටට ජාතික මාවතක ජාතික වැඩපිළිවෙලක අපි ගමන් කරමු. මේ රට හදමු. මේ රට අපි හැදුවේ නැත්නම් මේ රට අපේ දරු පරම්පරාවට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන එකම රට මේ රට විතරයි. අපිට ඇමරිකාවේ යන්න ගෙවල් නැහැ. අපිට එංගලන්තේ යන්න ගෙවල් නැහැ. අපිට තියෙන මේ රට විතරයි. ඔබේ දුවා දරුවට තියෙන මේ රට විතරයි. මේක අපි රැකගමු. මේ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් ව්‍යාපාරයක් නිර්මාණය කළා. ඔබේ ශක්තිය, ඔබේ ධෛර්යය, ඔබේ ආශිර්වාදය අපිට දෙන්න. තාරුණ්‍ය, ඔබේ කැපකිරීම, ධෛර්යය මේකට යොමු කරන්න. එක මිනිතට එක පෙළට අපි අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කරලා මේ රට ගොඩනගමු කියන ආරාධනාව කරමින් මගේ කෙටි වචන සුවල්පය අවසන් කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි. විනාඩි 10ක 15ක විතර කාලයක් තියෙනවා. මොන හරි ගැටලුවක් මොන හරි තියෙනවා නම් ඒකත් යොමු කරන්න පුළුවන්. අපහැදිලි තැනක් හෝ එහෙම නැත්නම් යෝජනාවක් අපේ ජාත්‍යන්තර ඉඩ දෙයිද? අපේ කකුලෙන් අදීද? අපේ සම්බන්ධක පනවයිද? ඊළඟට අපේ යන ගමන ආපස්සදී මෙතෙක් කල ඒකේ වුණා. කවුරු ආවත් පාලනය කරනවත් අපිට යන්නේ දෙන්නේ නැහැ. අපි පාලනය කරන රිමෝට් එක දෙන්න අන්තර්ජාතික මේ බටහිර. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ මේ ජාත්‍යන්තර කාරණා මතුවෙච්ච හින්දා මම මේකත් එක්කම පටන් ගන්නවා. දැන් මම හිතන්නේ මේ මොහොතේ අපිට දැනගන්න තියෙනවා අර නුසුදුසු පොහොර තොගයක් ගෙනාවනේ අපි. ඒකට දැන් මං හිතන්නේ බැංකුවෙන් ඩොලර් මිලියන 6.9ක් ගෙවන්න දැන් තීරණය වෙලා තියෙනවා. එතකොට ඔබතුමා කියපු කාරණේ තමයි මේ. අපේ රටේ විද්‍යුතුන් කියනකොට මේක නුසුදුසුයි කියලා අපේ රටේ පාලකයෙක්වත් කිසිම කෙනෙක් නැහැ කොන්දපන තියෙන කෙලින් හිටගෙන නෑ අපි මේක ගෙවන්නේ නෑ කියන්න. ඩොලර් නැති වෙලාවේ දැන් ඩොලර් මිලියන 6.9ක් ආපහු මෙතනින් එළියට යනවා. මීට කලින් දැන් කීප දෙනෙක් මම හිතන්නේ ඇමතිවරු මැතිවරු කීප පළක් 40 ගාණක් මේ සංචාර ගිහිල්ලා ඒත් වල ටිකත් එළියට දුන්නා. බොහොම අමාරුවෙන් මේ ටුවරිසම් එකේ මේ වැල්ලේ ඉන්න අපි බීච් බෝයිලා කියන්නේ. එහෙම කතා කරන මේ නරකයි. නමුත් ඒ අය තමයි ඩොලර් ගේන්නේ. ඒගොල්ලෝ බොහොම පොඩ ඩොලර් ටික ගේනකොට 45 දෙනෙක් එහෙට ගිහිල්ලා තියෙන ඩොලර් ටික ආයි එහෙට දීලා ආවා. ඒතකොට දැන් ඩොලර් මිලියන 6.9ක් දැන් දෙන්න වෙනවා. එතකොට මේ කාරණාත් එක්ක අපි කියන්නේ ජාත්‍යන්තරය අපිව පාලනය කරනවා. මම පුංචි කතාවක් කිව්වා මේ කතාව කරද්දී ඔබතුමාට සමහරට වැටහෙන්නේ නැති තාත්තගේ උගස් තිබ්බා. දැන් හැබැයි අපි බැංකුවේ මහත්තයත් එක්ක හැප්පිලා වැඩක් නැහැ. චීනය, ඉන්දියාව ලෝකේ බලවත් රටවල්. අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපි උපක්‍රමශීලීව මේක විසඳ ගන්න අවශ්‍යයි. පළමුව අපි අභ්‍යන්තර වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණේ. අභ්‍යන්තර වශයෙන් ශක්තිමත් නැති තාක්කල් අපිට කවදාවත්ම කොන්ද කෙලින්තියන් හිට ගන්න බෑ. අපේ රිමෝට් එක අපේ අතේ නෙවෙයි තියෙන්නේ. මම රුසියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයක රටවල් 58ක් පාලනය කරන නායකයෙක්. රටවල් 58ක සමීප නායකත්වයක් මට තියෙනවා. ඒතකොට මේ කාරණා ඇතුළේ අපිත් තරුණ දැලක් එළනවා. මේ රට හදන එක කියන කාරණාව මේ රට හැතුළු විතරක් සංවිධානය වෙලා හරියන්නේ නැහැ. අපි මේවා ලොකුවට එළියට කතා කරන්න යන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න පුංචි කාරණාවක් මම මේ කිව්වේ. මේක ජාත්‍යන්තර වශයෙන් උත් අපි නිර්මාණය කරන්න ඕනේ. අපිට මිතුරෝ ඒ හැම රටේම ඉන්න ඕනේ. ඒ රටවල ඉහළ තනතුරු වලට අපේ මිතුරෝ
ගිහිල්ලා ඉන්න ඕනේ. එහෙම නැතුව මේක ගොඩ දාන්න බෑ. හැප්පිලා ගොඩ දාන්න බෑ. දැන් උපක්‍රමශීලීව තමයි මේක ගොඩ දාන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සලාම අභ්‍යන්තර වශයෙන් ආර්ථික, සමාජීය, දේශපාලන මේ කාරණා තුනෙන්ම රටේ අභ්‍යන්තරය ශක්තිමත් කරගන්න අවශ්‍යයි. එහෙම ශක්තිමත් කරගෙන කකුල් දෙකෙන් ඉස්සල්ලා හිටගන්න ඕනේ. අඩුම ගානේ ඔප්පුව බේර ගන්නවත් සල්ලි ටිකක් දැන් අතර ගන්න ඕනේ. එහෙම අරගෙන උපක්‍රමශීලීව බැංකුවේ මහත්තයාගෙන් ඔප්පුව බේර අරගෙන ඉඩම ආපහු පුළුවන් නම් ලොකු පුතාගේ නමට හරි ලියා ගන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ නැහැ. මගේ කාරණාව පැහැදිලි කරෙම මෙන්න මේ ජාත්‍යන්තර කාරණය ආරම්භය. ඉන්දියාවත් එක්ක අපි හැප්පෙන්න බෑ. චීනෙත් එක්ක අපි හැප්පෙන්න ඕනේ නැහැ. හැබැයි අපි උපක්‍රමශීලීව ශක්තිමත්ව නැගී සිටින්න ඕනේ. එතකොට තමයි අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. අභ්‍යන්තර ශක්තිය කියන එක ඊටාම වැදගත්. හැබැයි ඒ මොන දේ කරත් ලෝකෙන් බලපෑම් ඒවි. මේ ලංකාවේ පිහිටීම කියන්නේ ඊටමත් ආර්ථික දේශපාලනික යුදමය මර්මස්ථානික මේ රට පිහිටලා තියෙන්නේ. අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් මේ පුංචි රට මහා මර්මස්ථානයක පිහිටලා තියෙන්නේ. මේ රට වටේට ඕන තරම් මේ අප්‍රිකාව පැත්තේ එහෙම නැත්නම් පිලිපීනි පැත්තේ ඕන තරම් දූපත් තියෙනවා. මේ වගේම දේශගුණයේ තියෙන දූපත් තියෙනවා. හැබැයි මේ මර්මස්ථානේ තියෙන්නේ ලංකාවේ විතරයි. ඉන්දියාවේ බටහිර නැගෙනහිර වරායන් දෙකම එකපාර පාලනය කරන්න පුළුවන් රටක් තමයි ලංකාව. අප්‍රිකාව, පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශ, නේපාල, භූතාන, චීනය මේ හරහා ඕස්ට්‍රේලියාව දක්වා යන සියලුම මුහුදු කලාපය පාලනය කරන්න පුළුවන් තිත තමයි ලංකාව. ඒකින්ද අපිට අනිවාර්යයෙන්ම මේ බලපෑම් ඒවි. ඒ බලපෑම් වෙනකොට ඒ බලපෑම් මෙන්නේ අපේ දුර්වල පාලකයෝ හොයාගෙන සල්ලි වියදම් කරලා වෙනත් මාර්ග මගින් ඔවුන් අපිව අත්පත් කරගන්න උත්සාහ කරනවා. ශක්තිමත් මිනිස්සු දැන් මේවට එන්න ඕනේ. දුර දකින මිනිස්සු මේවට එන්න ඕනේ. එහෙම ඇවිල්ලා ශක්තිමත් වුණොත් ඇර අපිට මේවට මුහුණ දෙන්න බැරි වෙනවා. උපක්‍රමශීලී වෙන්න ඕනේ, මිත්‍රශීලී වෙන්න ඕනේ. හැමතිස්සෙම රට ගැන හිතන්න ඕනේ. රට ඉදිරින් තබලා අපි පිටිපස්සෙන් ඉඳලා රටේ අනාගතය ගැන හිතන්න ඕනේ. එහෙම හිතුවොත් මං හිතනවා ඔය ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න පුළුවන් වේවි කියලා. නායකතුමා සංවිධානයක මට්ටමින් ගමන් ආරම්භලා තියෙන්නේ. මේ සංවිධානය දේශපාලන පක්ෂයක් විදියට යන්න කොයි අවස්ථාවකද දැනට මොන හරි එහෙම අවස්ථාවක් අනිවාර්යයෙන්ම කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ඔබතුමා ජනතාවගේ විශ්වාසය දිනාගෙන යම් අවස්ථාවක පාලනය සඳහා බලය ලබා ගත්තොත් ඒ අවස්ථාවේදී මේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන උගතුන් නීති සම්පාදනය කරන තැනට යන්නේ නැහැ කියන ප්‍රශ්නේ මත ඔබතුමාට හැකිද කියලා අහුව ප්‍රශ්නයක්. අවම සුදුසුකම පාර්ලිමේන්තුවට යන්න දැන් රටේ රස්සාවකට යන්න අවම සුදුසුකමක් ඉල්ලනවා. එතකොට මහජනතාවට රැකියාවක් ගන්න සුදුසුකමක් ඉල්ලනකොට පාර්ලිමේන්තුවේ පනත් කෙතුම්පත් සම්පාදනය කරන තැන සුදුසුකමක් නැහැ අපේ රටේ. ඒකට ඔබතුමාගේ මොන හරි විකල්පයක් සුදුසුකම් සම්බන්ධයෙන් තියෙනවා. ඔය ප්‍රශ්න දෙකට උත්තරය කාරණා කීපයක්. පළවෙනි එක තමයි මම අර කලිනුත් කිව්වා පක්ෂයක් හදලා විසඳුම් ගේන්න ගියොත් අපිත් මේ සිස්ටම් එකේ හිර වෙනවා. අපි උත්සාහ කරන්නේ ජාතික මතවාදයක් එක්ක වැඩපිළිවෙලක් හදන්න. ඒක අපි දෙවන පරපුර හරහා නිර්මාණය කරනවා. අනිවාර්යයෙන්ම අපි මේ සියල්ලම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා දේශපාලනය මේ ඡන්ද ක්‍රමයට එක්ක ගැට ගහලා අපි කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයේ පක්ෂයක් බවට පත් කරගන්න. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම තියලා තියෙන්නේ. කිසිම දේශපාලන පක්ෂයකට අපි එකතු වෙන්නේ නැහැ. අපි අපේම සමාජ දේශපාලන ව්‍යාපාරයක් සහ පක්ෂයක් නිර්මාණය කරනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු අපි කරගෙන යනවා. එතකොට ඒකට පළවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ ටිකක් දීර්ඝව ගන්න ඕනේ. අපි හිතනවා ප්‍රතිපත්ති මේ වශයෙන් මේ රටේ දේශපාලනයේ ගෞරවනීය තැනට ගේන්න අවශ්‍යයි. එතනදී පුළුවන් නම් මේ දේශපාලන ක්‍රමයේ ඇතුලේ අපේ තියෙන බඩගෝස්තරවාදයෙන් ගොඩ එන්න ලොකුම හොඳ දෙයක් තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද සියල්ල කප්පාදු කරන්න ඕනේ. මේ සියල්ල නවත්තන්න ඕනේ. අනවශ්‍ය වරප්‍රසාද අනවශ්‍ය ගෙවීම් මේ සියල්ල නවත්තලා මේක ගරු සේවයක් බවට පත් කළා රට හදන්න ඕන නම් විතරක් මෙතනට වරෙන් කියන තැනට මේකේ සම්පත් ටික අඩු කරලා දාන්න ඕනෙම තමයි. ඉතින් ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ වගේ විද්වතුන් නුගතුන් එන්න අවශ්‍යයි. ඒතකොට ඒකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට උපාධියකින් මයින්න පුළුවන් උගත්කමකුත් තියෙනවා. උපාධියකින් මයින්න බැරි උගත්කමකුත් තියෙනවා. මේ සමාජික ගොවිනායකයෝ ඉන්නවා, කම්කරු නායකයෝ ඉන්නවා, දක්ෂ තරුණයෝ ඉන්නවා. සමාජලට උපාධියෙන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඒක මැනෙන්නේ නැහැ. ඒතකොට අපි මේ හොරු ටික නවත්තන්න මේ ක්‍රමවේදයක් දානකොට මේ කියන කාරණා නැවත ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒතකොට අපි මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. මේක ටික දීර්ඝව යන දෙයක්. මේ දේශපාලන ක්‍රමවේදය ඇතුලේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තියෙනවා ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක්. ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඡන්දෙන් පත්වන മന്ത്രിවරු.
ඒක අපි කියමු පහළ മന്ത്രി මණ්ඩලය කියලා. තව ඉහළ മന്ത്രി මණ්ඩලයක් කියනවා රටේ උගතුන්. රටේ උගතුන් කියන්නේ ඡන්ද කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ වෙනම බුද්ධිමය කාර්යයක් කරන අය. අපි උදාහරණයක් ගත්තොත් නීති ශාස්ත්‍රයෙන් හරි අධ්‍යාපන ශාස්ත්‍රයෙන් හරි සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් හරි ඉහළට එන රාජ්‍ය පරිපාලන පන්තියක් ඉන්නවා. දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ අයට මේ රටේ පාලන බලයට එන්න ඕන නම් ඒගොල්ලෝ ඡන්දෙට ගිහිල්ලා අන්තිමට ඒගොල්ලොන්ටත් කසිප්පුයි බත් පැකටුයි බෙදන්න වෙලා තියෙනවා. දිත්ත පාර්ලිමේන්තු ක්‍රමයේදී තියෙන එක ලක්ෂණයක් තමයි අපි කියමු මේ රටේ ඉන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රධාන සෞඛ්‍ය ලේකම් කියලා. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු ඒ ශාස්ත්‍රයෙන් උට්ටාපු කෙනෙක්. ඔහුට නිතැතිම්ම මේ රටේ පාර්ලිමේන්තුවේ ඉහළ മന്ത്രി මණ්ඩලය අසුනක් හිමි. විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු කුලපතිවරු ඒ කාර්ය ඉවර කරනකොට ඔහු නිතැතිම්ම මේ පාර්ලිමේන්තුව ඇතුළට ගන්න වැඩපිළිවෙලක් හදනවා. ඔඩිටර් ජෙනරල් අපි කවුද විගණනාධිපතිවරයා ඔහුගේ ධූරය අවසන් කරද්දී ඔහු නිතැතිම්ම පාර්ලිමේන්තුවට එනවා. මෙහෙම රාජ්‍ය ආයතන ගණනාවක් රටේ තියෙනවා. ඒ රට ආයතනවල සියලුම ඉහළ නිලධාරීන් පාර්ලිමේන්තුවට ගේනවා දෙවන මණ්ඩලයට. පහළ මණ්ඩලයේ කවුරු ඉඳලා පනතක් සම්මත කරත් ඉහළ මණ්ඩලයෙන් අනුමත වුනේ නැත්නම් ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුද්ධිමතුන් ටික දේශපාලන පක්ෂ දැන් සිල්ලරට කඩේ යවනවා. ඒක අපි නවත්තනවා. ඒක නවත්තලා ඔහුව කෙලින්ම පාර්ලිමේන්තුවෙන් එන්න ක්‍රමවේදයක් අපි හදනවා. ඒ ක්‍රමවේදය ඇතුලේ අර පල්ලෙයා ඉන්න අයට පිස්සු නටන්න බැරි තැනක් හදනවා. ඒතකොට ඒ ඉන්න බුද්ධිමතුන් මං හිතනවා සීළු දෙනාම වැටුපක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් දැන් විශ්‍රාමික සුවයට ආපු කට්ටිය. ඒතකොට ඒ රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි මේ රටේ හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. දක්ෂ ව්‍යාපාරිකයෝ ඉන්නවා සල්ලි මේ රටට ගේන. ඔවුන්වත් මේකට ගන්න ඕනේ. මම නම් වශයෙන් කියන්න ඕනේ ඔබ දන්නා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. කෝටිපති ව්‍යාපාරිකයෝ ඉන්නවා. මම මේ කට වචනෙට හුරුවට කිව්වේ. ඒ ව්‍යාපාරිකයෝ දක්ෂ නම් අවංක නම් ඔවුන්ටත් නිතතින් පාර්ලිමේන්තුවට එන්න අපි වැඩ පිළිලක් හදනවා. ඒ බුද්ධි මණ්ඩලය මේ රට පාලනය කරාවේ. එහෙම නැතු විඳු විජේවීර පාර්ලිමේන්තුව කියලා හදන ක්‍රමයක් නෙවෙයි අපි හදන්නේ. ඒක අපි කියන්නේ දිත්ත ක්‍රමය. දැන් ඇමරිකාවේ තියෙනවා දිත්ත පාර්ලිමේන්තු ක්‍රමයක්. එංගලන්තේ තියෙනවා දිත්ත පාර්ලිමේන්තු ක්‍රමයක්. ඉන්දියාවේ තියෙනවා දිත්ත පාර්ලිමේන්තු ක්‍රමයක්. ඒ හැම තැනකදීම අර බුද්ධිමතුන් මේ දේශපාලනයට ගැට ගැහෙන්නේ නැතුව ජරා ජීර්ණ වෙන්නේ නැතුව රටේ නීති හදන තැනට එනවා. මේ සරල දේවල්. එතකොට පාර්ලිමේන්තුවේ නිදා ගන්න අය, කාඩ් ගහන අය, පිස්සු කෙලින අය, සෙන්කෝලි උස්සන් දුවන අය මොන දේ කරත් අර උගතුන් ටික මේ රට හරි පාරට ගෙනියනවා. ඒක අපි කියන්නේ ජාතික චින්තනයක්, ජාතික දැක්මක් අවශ්‍යයි කියලා. අපි ඒ වගේ තැනකදී මං හිතනවා අපිට පුළුවන් වේවි මේ රට මීට වඩා යහපත් තැනකට, වඩා සාධාරණීය තැනකට ගෙනියන්න. හැබැයි මේවා කවුරුත් කතා කරන්නේ නැහැ.